හොඳයි එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් අද අපි අලුත් පාඩමකට ප්‍රවේශ වෙන්න යන්නේ. ඊයේ දිනේදී මම ඔයාලට ටියුට් එක ලබා දුන්නා ප්‍රවේණීය පාඩම. හරි කොළ පාට ටියුට් එක. මෙන්න මේක. මේක තමයි අද අපි පටන් ගන්න. හරිද? අපිට තාම ජීවීන්ගේ ලාක්ෂණික පාඩම ඉවර කරගන්න බැරි වුණා. ඒක මේ සතියේ ඉරිදාගෙන් අපිට ඉවර කරගන්න පුළුවන්. ඊයේ සතිය අපිට කරා නම් මේ අපි ක්ලාස් එක කරගන්න බැරි වෙච්ච නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. නැත්නම් ගිය සතිය වෙනකොට මේක ඉවර වෙනවා. කමන්නේ මේ ඉරිදා වෙනකොට ඒක ඉවර කරලා දාන්න පුළුවන්. හොඳයි අපි අලුත් පාඩමක් පටන් ගන්නෙ. එතකොට ප්‍රවේණීය. මේක මං හිතන්නේ 11 වසරේ ඉන්න කට්ටිය දැනට 11 ඉන්න කට්ටියට නම් ඉස්කෝලේදී කරලා ඇති. මේ පාඩම කරලා ඇති. එතකොට ළමයි මට කියන්න මේ පාඩම තේරුණාද? ඉස්කෝලේදී ඔයාලට මේ කරපු පාඩම මේක මේ ප්‍රවේණීය පාඩම කරපු එක තේරුණාද? මේකේ වෙන වැඩේ මොකක්ද? මේකේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙනවද? කොයි මට කියන්න බලන්න. ඔයාලගේ ප්‍රතිචාරය මොකක්ද මේකට? මේ පාඩම. කැමතිද අකමැතිද? හරි. කොටසකට නම් කරලා නෑලු පාඩම. හොඳයි. අහගන්නකෝ. මේක ළමයි ජීව විද්‍යාවේ තියෙන සුපිරි පාඩම. හරිද? මම ඒ වචනේ පාවිච්චි කරනවා. හරි. මේක ඉස්කෝලේ කරලා නෑලු මේ පාඩම. ගොඩක් අයට හරි කමක් නෑ. අපි කරමු. මේක මම කියන්නම් මෙහෙම. මේ පාඩම ජීව විද්‍යාවේ තියෙන සුපිරි පාඩම. හරිද? මම සුපිරි කියන වචනේ පාවිච්චි කරනවා. සුපිරි. හරිද? මම පෞද්ගලිකව කැමැතිම පාඩමක් මේක. ජීව විද්‍යාවේ තියෙන මම පෞද්ගලිකව කැමැතිම පාඩමක් ප්‍රවේණී කියලා කියනවා. හරිද? ඒකට හේතුව තමයි මේකේ තියෙන්නේ මේ පාඩමේ හරි ලස්සන කතා ටිකක් තියෙනවා. හරිද? මේක අපි ඉගෙන ගන්න ඕනේ හරි ආසාවෙන්. කැමැත්තෙන් ඔයාලා ඉගෙන ගන්න. හරිද? මේකෙන් එපා වෙන දේවල් නැහැ. අපිට හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් කරුණු ටිකක් මේකේ තියෙනවා. පාඩම් කරන්න තියෙන කොටස් තියෙනවා. ඒක හරි. හැබැයි අපිට අවබෝධ කරලා ගන්න පුළුවන් කොටසක් තියෙනවා. හරිද? මේක ඒ දෙකෙන්ම යන එකක්. පාඩම් කරලා ගන්න තියෙන කොටසක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි අවබෝධයෙන් ගන්න ඕනේ කොටසක් තියෙනවා. එතකොට මේ පාඩමේ තියෙන කතාව මම චුට්ටක් කිව්වොත් එහෙම මෙහෙම කියන්නම්. දැන් උදාහරණයකට මම මෙන්න මේ කතාව ගන්නම්කෝ. දැන් ඔයාලා අහලා තියෙනවා ඔය සමහර දරුවන්ගේ මව්පියන් කවුද කියන එක තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණ කරනවා. ඔයාලා දන්නවනේ ඒක. හරිද? අපි කියන්නේ DNA ටෙස්ට් කරනවා කියලා. අන්න ඒ පරීක්ෂණ කරන්න අවශ්‍ය පදනම ලැබෙන්නේ මෙන්න මේ ප්‍රවේණීය කියන පාඩමෙන්. හරිද? ඒ පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය පදනම ලැබෙන්නේ මෙන්න මේ පාඩමෙන්. ප්‍රවේණීය කියන එක. හරිද? ඊට අමතරව ඔයාලා තව දන්නවා ඔය අපරාධයක් සිද්ධ වුණාම යම් මිනිමැරුමක් හෝ එහෙම නැත්නම් යම් අපරාධයක් සොරකමක් මොකක් හරි ඒ වගේ දෙයක් වෙච්චහම ඇඟිලි සලකුණු ගන්නවා. ඔයාලා මේවා රූපවාහිනියෙම දැකලා තියෙනවා. අර පොලිස් නිලතුණක ඒව එහෙම ගෙනල්ලා ඉව කරලා ඊට පස්සේ අර තව කොටසක් ගිහිල්ලා ඔය පින්තල් වලින් වගේ පොඩ්ඩක් නිකන් අර මේ සුද්ධ කරනවා ඒ කරලා ඔහම ඇඟිලි සලකුණු ගන්න. හරිද? අන්නේ DNA ඇඟිලි සලකුණු තාක්ෂණයත් පදනම් වෙලා තියෙන මෙන්න මේ ප්‍රවේණීය කියන පාඩම මත. හරිද? DNA ඒ ඇඟිලි සලකුණු තාක්ෂණයත් සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන මේ ප්‍රවේණීය කියන පාඩම යටතේ. එහෙම නැත්නම් ප්‍රවේණීය කියන මේ මාතෘකාව යටතේ. මේක දැනට ලොකු වපසරියක් පුරා ව්‍යාප්ත වෙන පාඩමක්. හරිද? අපිට ඒකෙන් ඉතා පොඩි ප්‍රමාණයක් තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේකෙදී අපි කතා කරන්නේ ජීවීන් සතුව තියෙන ලක්ෂණ. හරිද? ජීවීන් සතුව තියෙන ලක්ෂණ කොහොමද ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ? හරිද? දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ගාව තිබ්බ ලක්ෂණ හරිද අඩු වැඩි වශයෙන් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙනවා. එහෙමනේ. ඔයාලගේ අම්මලා තාත්තලා ගාව තිබ්බ සමහර ලක්ෂණ ඔයාලට ඇවිල්ලා තියෙනවා. දැන් අපි උදාහරණයකට කිව්වොත් එimhe ගැහණු ළමයෙකුගේ කොණ්ඩේ ප්‍රමාණය. අපි හිතමුකෝ කෙනෙක්ට දිග කොණ්ඩයක් තියෙනවා. එයාගේ අම්මටත් ඒ වගේම දිග කොණ්ඩයක් තියෙනවා. ඒක පරම්පරාවෙන් ඇවිල්ලා. හිස කෙස්වල ස්වභාවය. ඊට පස්සේ සමේ වර්ණය. හරිද? එතකොට ඔන්න ඔය වගේ ලක්ෂණ කොහොමද පරම්පරාගත වෙන්නේ? තව එක් පරම්පරාවක ඉඳන් හරිද? එක් පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට කොහොමද මේවා යන්නේ? අන්න ඒ ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. හරිද? ප්‍රවේණීය. එතකොට මේකෙදි මේ ප්‍රවේණීය කියන පාඩමේදී ප්‍රවේණීය කියන පාඩම ගොඩනැගීම සඳහා දායක වෙලා තියෙනවා වර්ණ දේහ සහ DNA කියන කට්ටිය. හරිද?
දෙන්නම එක හා ළඟින් යන දෙන්නේ. හරිද? වර්ණ දේහය තුල තමයි DNA පිහිටලා තියෙන්නේ. අපි සෛලේ පාඩමේ මේක කතා කරලා තියෙනවා. එතකොට මේ වර්ණ දේහ සහ DNA කියන දෙන්නා මත ගොඩනැගුණ දැවැන්ත මාතෘකාවක් තමයි ප්‍රවේණිය කියලා කියන්නේ. හරිද? ඇත්තරම දැන් අර මම කිව්ව ඇතම් ලක්ෂණ දෙමව්පියන් ගාව තියෙන ලක්ෂණ දරු පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ DNA වර්ණ දේහ මේ දේවල් කරා. එතකොට මේක සිද්ධ වෙන ආකාරය තමයි අපි මෙතනදී විමසා බලන්නේ. හරිද? එතකොට මේ ප්‍රවේණි විද්‍යාව ගත්තහම ළමයි මේක දැනට වසර 150ක් වගේ කාලයක් තුල බිහි වෙච්ච මාතෘකාවක්. හරිද? මේක ජීවීන් මේ පෘථුවිය මත බිහි වෙච්ච දා ඉඳන්ම ඇති වෙච්ච දෙයක්. නමුත් මේක පර්යේෂණාත්මකව අනාවරණය කරන්නේ. මේ විදිහට මේ මව් පාර්ශවයක් තුල පවතිනා වූ ලක්ෂණ දරු පාර්ශව තුලට යනවා කියන දේ පර්යේෂණාත්මකව ඔප්පු කරලා ඒක වැඩි දියුණු කරලා අද තියෙන මට්ටමට මේ ප්‍රවේණි විද්‍යාව ගෙනල්ලා තියෙන්නේ දැන් මේ අවුරුදු 150ක වගේ කාල සීමාවක් තුල. හරිද? එතකොට 150කුත් නෑ ඇත්තටම කිව්වොත්. හරිද? දැන් එතකොට මේක ආරම්භ වෙන්නේ 1800 ගණන් වල. හරිද? 1866 වගේ කාල සීමාවල තමයි මේක ආරම්භ වෙන්නේ. හරිද? මේක සිද්ධ කරන්නේ එක්තරා කතෝලික පියතුමෙක්. හරිද? මේ ප්‍රවේණිය කියන සංකල්පය ලෝකෙට හඳුන්වලා දෙන්නේ එක්තරා කතෝලික පියතුමෙක්. හරිද? අපි යාට කියනවා ග්‍රෙගර් මෙන්ඩල්. හරි? ග්‍රෙගර් මෙන්ඩල් කියන පියතුමා තමයි ග්‍රෙගර් මෙන්ඩල්. ග්‍රෙගර් මෙන්ඩල් කියන පියතුමා තමයි මෙන්න මේ සංකල්පය ලෝකයට හඳුන්වලා දෙන්නේ. හරිද? මෙයා මේ ප්‍රවේණ්‍ය පිළිබඳ ඒ කියන්නේ මේ ජීවීන් තුල තියෙන ලක්ෂණ අර අපි ඉස්සලා කිය වගේ දරු පරම්පරාව තුලට යනවා කියන සංකල්පය මෙයා පරීක්ෂණාත්මකව ඔප්පු කරා. හරිද? ග්‍රෙගර් මෙන්ඩල් පියතුමා. එතකොට මෙයා ඔප්පු කරපු මේ දේ එකල හිටපු විද්‍යාඥයින් පිළිගත්තේ නැහැ. මම මේ යන්නේ ප්‍රවේණියේ මූලාරම්භය ගැන. ප්‍රවේණිය අතීත කතාව ගැන කතා කරන්නේ. හරිද? එතකොට මේකට ආරම්භය ගන්න ග්‍රෙගර් මෙන්ඩල් කියන කතෝලික පියතුමා. හරිද? මෙයා ගෙවතු මෑ ශාකයක් පදනම් කරගෙන, ඒ කියන්නේ දැන් ඔය අපි සාමාන්‍ය වගා කරන මේ මෑ ශාකය තියෙන්නේ. අන්න ඒ ගෙවතු මෑ ශාකය පදනම් කරගෙන හරිද? ඒ ගෙවතු මෑ ශාකය පදනම් කරගෙන මෙයා කරන යම් පරීක්ෂණ සමුදායක්. හරිද? අපි ඉස්සරහට කතා කරමු මෙයා කොහොමද මේ පරීක්ෂණ කරේ කියලා. ඒවා ඔක්කොම තියෙනවා ඔක ඉස්සරහට කතා කරන්නේ. එතකොට මෙයා කරපු මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙයා මේ ප්‍රවේණිය කියන සංකල්පය ලෝකෙට දෙනවා. හරිද? හඳුන්වලා දෙනවා. හැබැයි එකල හිටපු අනිත් විද්‍යාඥයින් මෙයා කියපු මේ සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. හරිද? ඒ කියන්නේ මේ ග්‍රෙගර් මෙන්ඩල් කියපු කතාව බොරුවක්. හරිද? මේක ඇත්ත නෙමෙයි කියන මතවාදයක් සමාජය තුළ අනිත් විද්‍යාඥයන් විසින් ගොඩනගනවා. හැබැයි මෙන්ඩල් මිය ගියාට පස්සේ ග්‍රෙගර් මෙන්ඩල් මිය ගියාට පස්සේ 1900 වගේ කාල වකවානුවේදී හරිද 1900 වගේ කාල වකවානුවේදී තවත් විද්‍යාඥයන් 3 දෙනෙක් මෙන්න මේ ග්‍රෙගර් මෙන්ඩල් කරපු පර්යේෂණ වාර්තා හරිද ග්‍රෙගර් මෙන්ඩල් සිද්ධ කරපු පර්යේෂණවල වාර්තා හොයාගත්තා. හරිද? මේ ග්‍රෙගර් මෙන්ඩල් මිය ගියාට පස්සේ විද්‍යාඥයෝ 3 දෙනෙක් මෙන්න මේ මෙන්ඩල් විසින් සිදු කරන ලද පර්යේෂණවල වාර්තා හොයාගන්නවා. ඊට පස්සේ මෙයාලත් මේ මෙන්ඩල් කරලා තිබ්බ පරීක්ෂණ අත්හදා කරලා බලනකොට එයාලා දකිනවා මෙන්ඩල් කියලා තියෙන කතාව හරි. මෙයා කියලා තියෙනවා මේ මව් පරම්පරාවල තියෙන ලක්ෂණ දරු පරම්පරාවලට යනවා. හරිද? ඒක යන එක පිළිබඳ පුළුල් අර්ථ දැක්වීමක් මෙන්ඩල්ට කරන්න බැරි වෙනවා. මොකද ඒ කාලේ තාක්ෂණය දියුණුත් නැහැ. ඒ වගේම සංකල්ප ගොඩ නැගිලත් නැහැ. මේ වගේ මූලධර්ම කොහොමද මේවා යන්නේ කොහොමද කියන එක පිළිබඳ මොකක්වත් ගොඩ නැගිලා නැහැ. එයා අලුතෙන්ම මේක හොයාගන්න. එතකොට එයාට මේක මේ යන විදිහ පිළිබඳ පැහැදිලි අදහසක් දෙන්න බැරි වුණාට එයා කියපු කතාව ඇත්ත කියන එක ඒ විද්‍යාඥයෝ තහවුරු කරනවා. හරිද? මම මේ විද්‍යාඥයෝ තුන් දෙනාගේ නම් ඔයාලට ඉස්සරහ තියාගන්න දෙන්න. ටියුට් එකේ නම් ඒ නම් ටික දාලා නැහැ. මම වෙනම අමතර දැනුමක් වශයෙන් තුන් දෙනෙක් ඉන්නවා මෙතන. ඒ තුන් දෙනාගේ නම් ඉස්සරහට කියන්නම්. හරිද? එතකොට ඔන්න ඔය වගේ අතීත කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ 1900 ඉඳන් 1940 වගේ කාලය හරිද? දැන් මේ 1900න් වගේ කාලයේදී තමයි අර 1866 දී වගේ ග්‍රෙගර් මෙන්ඩල් කියපු කතාව ඇත්ත කියන එක ලෝකය පිළිගත්තේ. හරිද?
1866 වගේ කාල සීමාව තුල තමයි ග්‍රෙගර් මෙන්ඩල් මෙන්න මේ පරීක්ෂණ සිදු කෙරුවේ. නමුත් දැන් අපි කිව්වා එයා කියපු ඒ කතාව එකල හිටපු සමාජය එකල හිටපු විද්‍යාඥයින් පිළිගත්තේ නැහැ කියලා. හැබැයි එයා මිය ගියාට පස්සේ 1900 දී වගේ කාල සීමාවේදී තවත් විද්‍යාඥයෝ තුන්දෙනෙක් නැදිහත් වෙලා කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ කතාව ඇත්ත. මේ මෙන්ඩල් එදා කියපු කතාව ඇත්ත කියන එක ඔප්පු කරලා දෙනවා. එතකොට මෙතනින් පස්සේ හරිද? මෙතනින් පස්සේ 1900න් පස්සේ මේ ප්‍රවේණි විද්‍යාව වේගවත් විදිහට ගොඩ නැගෙන්න පටන් ගන්නවා. හරිද? අලුත් දේවල් හොයා ගන්නවා. හරිද? මූල ධර්මයන් දර්ශනය කරනවා. හරි. දැන් එතකොට 1900න් පස්සේ එන යුගයේ හරිද 1900න් පස්සේ එන කාල සීමාව ප්‍රවේණි විද්‍යාවේ දැවැන්ත ගොඩනැගීමක් සිදුවන කාල සීමාව. හරිද? ඉතා වේගයෙන් මේ වපසරිය ගොඩනැගෙන්න පටන් ගන්නවා. ප්‍රවේණිය කියන වපසරිය ඉතාම වේගයෙන් 20 වන සතවර්ෂයේ මැද භාගයේදී ගොඩනැගෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේකේ අපි යුග කිහිපයක් ඉගෙන ගන්නවා. හරි ඔයාලට නම් මේ යුග නෑ මම නිකන් අතීත කතාව කියාගෙන යන්නේ ඔයාලට. හරිද? 1900 ඉඳන් 1940 එක යුගයක් තියෙනවා. හරිද? අපි මේකට කියනවා සම්භාව්‍ය ජාන විද්‍යා යුගය. හරිද? සම්භාව්‍ය ජාන විද්‍යා යුගය කියලා අපි කියනවා මේ කාල සීමාව. එතකොට මේ කාල සීමාව තුල හරිද මේ කාල සීමාව තුල ප්‍රවේණියේ වර්ණදේහ පදනම කියන සංකල්පය ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ප්‍රවේණියේ වං මේ කියන්නේ අතීත කතාව. හරිද? නිකන් ඔයාලගේ අමතර දැනුමටත් එක්ක අතීත කතාව කියයි. ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන කොටස තාම අපි පටන් ගත්තේ නැහැ. මම මේ කියාගෙන ඉන්නේ ප්‍රවේණි විද්‍යාව ගොඩ නැගෙනින් ආපු විදිය ගැන. හරිද? හොඳට අහගෙන ඉන්න මේක. හරි ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. එතකොට 1940 වගේ කාල සීමාව තුල අලුත් ප්‍රවේණික සංකල්ප ලෝකෙට එන්න පටන් ගන්නවා. එතකොට මේකට අපි කියනවා සම්භාව්‍ය ජාන විද්‍යා අවධිය කියලා. හරිද? එතකොට මෙතනදී මේ විද්‍යාඥයන් කිහිප දෙනෙක් අනාවරණයන් කිහිපයක් කරනවා මේ ප්‍රවේණිය හා සම්බන්ධ වෙච්චි. එකක් තමයි ප්‍රවේණියේ වර්ණදේහ පදනම. ඒ කියන්නේ වර්ණදේහ කියන කෙනා මේ ප්‍රවේණිය සඳහා ඍජු දායකත්වයක් දක්වනවා කියන එක මේ කාල සීමාවේදී ඔප්පු කරනවා. ඒ කියන්නේ වර්ණදේහ තුල තියෙන DNA තමයි, ඒ කියන්නේ වර්ණදේහ තුල තියෙන යම් සාධකයක් තමයි ඊළඟ પરම්පරා තුලට මේ ලක්ෂණ රැගෙන යන්නේ කියන සංකල්පය මේ කාල සීමාවේදී ලෝකෙට බිහි වෙනවා. හරිද? ඒත් එක්කම මෙතනදී තවත් සංකල්පයක් බිහි වෙනවා. හරිද? තවත් දෙයක් මෙතනදී හොයා ගන්නවා. ඒ තමයි න්‍යෂ්ටි විභාජනය. හරිද? අපි සෛලය පාඩමේ කතා කරන්නේ න්‍යෂ්ටි විභාජනය. අන්න ඒ කියන න්‍යෂ්ටි විභාජනය පිළිබඳ සංකල්ප මේ මූල ධර්මය සිද්ධ වෙන විදිහ අන්න ඒ දේවල් මේ කාල සීමාව තුළ ලෝකෙට ඔප්පු වෙනවා. හරිද? ඔප්පු වෙනවා කියලා කියන්නේ විද්‍යාඥයන් විසින් පර්යේෂණ කරලා මේව අනාවරණය කරලා ලෝකෙට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ 1940 1970 වගේ කාල සීමාව. හරි? 1940 1970 වගේ කාල සීමාව. අපි මේකට කියනවා නූතන ජාන විද්‍යා යුගය. හරිද? නූතන ජාන විද්‍යා යුගය. මේ කාල සීමාවේදී දැවැන්ත විදිහට ප්‍රවේණි විද්‍යාව ගොඩ නැගෙන්න පටන් ගන්නවා. හරිද? මේ 20 වන සතවර්ෂයේ මැද භාගය. හරිද? 20 වන සතවර්ෂයේ මැද භාගය මේ තියෙන්නේ. මේ 20 වන සතවර්ෂයේ මැද භාගයේදී මෙන්න මේ ප්‍රවේණි විද්‍යාව පුළුල් ලෙස ගොඩ නැගෙන්න පටන් ගන්නවා. හරිද? ගොඩ නැගෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ළමයි අලුතෙන් දේවල් බිහි වෙනවා කියන එක නෙමෙයි. තියෙන දේවල් ලෝකෙට අනාවරණය කරනවා. ජීවීන් තුල සිදුවන මේ පරිණාමික ක්‍රියාවලිය, ජීවීන්ගේ මේ ලක්ෂණ પરම්පරාගත වන ආකාරය පිළිබඳ සංකල්ප ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා. හරිද? එතකොට මේ කාල සීමාවේදී තමයි DNA පිළිබඳ අනාවරණය සිද්ධ කරන්නේ. ඔයාලට මතකද දන්නේ ජීවයේ රසායනික පදනම පාඩම අපි උගන්වනකොට DNA RNA ගැන කතා කරලා තියෙනවා නේ. එතකොට එතනදී කියලා තියෙනවා DNA හොයාගත්තේ වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයෝ කියලා. හරිද? 1956 වගේ කාල සීමාවක්. බලන්න මේ කාලයකට ඇතුල් වෙන්නේ කියලා එක. මේ 1940 1970 වගේ අතර කාලේ මේ 1956යි කියේ. අන්න. එතකොට 1956 දී
DNA පිළිබඳ සංකල්ප ලෝකයට හඳුන්වලා දෙනවා. වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයෝ මේක සිද්ධ කරනවා. හරිද? ඊට අමතරව තව මේ වගේ ගොඩක් දේවල් හොයාගන්නවා. හරි. ඊට අමතරව මෙයාලගේ DNA වල තියෙන කේත හොයාගන්නවා. ඒ වගේ ඔය කෝඩෝන ප්‍රතිකෝඩෝන ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. ඒ ප්‍රවේණික කේත හොයාගන්නවා. ඊළඟට ඊට පස්සේ ගත්තහම මේ 1970න් පස්සේ වගේ අවධිය. හරිද? අපි සලකන්නේ සාමාන්‍ය දැන් මේ අපි ඉන්න වර්තමාන අවධිය කියලා. එතකොට මේ අවධියේදී ගොඩාක් දේවල් හොයාගන්නවා. හරිද? වර්තමානයේ එනකොට මේවා ඉතාම මේ පුළුල් ලෙස ප්‍රවේණි විද්‍යාව කියන එක ගොඩ නැගිලා තියෙන්නේ, දියුණු වෙලා තියෙන්නේ. එතකොට මේ කාලයේදී, ඒ කියන්නේ 1970න් පස්සේ වගේ කාල සීමාවේදී ලෝකයට ගොඩාක් ප්‍රවේණි විද්‍යාව සම්බන්ධ සංකල්පයන් බිහි වෙන්න පටන් ගන්නවා. මේ දවස්වල පොඩ්ඩක් ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. මේ දවස්වල ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. බලන්න මම මේ ලියන වචනය ඔයාලට පුරුදුද කියලා. මම මේ ලියපු වචනය ඔයාලට මේ දවස්වල හුරු පුරුදුයි. මොකද්ද මම ලියේ? PCR. මෙන්න මේක පිළිබඳ සංකල්පයෙන් මෙන්න මේ 1970න් පස්සේ කාලේ. ඒ කියන්නේ මේ වර්තමාන යුගයේදී තමයි මේක ලෝකෙට එන්නේ. හරිද? polymerase chain reaction PCR කියන එකේ තේරුම. හරිද? polymerase chain reaction. හරි? ඕක නිව්ලිස් කියන විද්‍යාඥයා විසින් තමයි ලෝකයට හඳුන්වලා දෙන්නේ. එතකොට මම මේ ඔයාලට පොඩි කතාවක් අතීත කතාවක් කියලා දුන්නේ මේ ප්‍රවේණි විද්‍යාව ගොඩ නැගුණු විදිහ. හරි? මම මේ වගේ ඔය චුට්ටක් සාරාංශයක් ඔයාලට නිකන් අමතර දැනුමට වගේ ලියා ගන්න දෙන්නම්. එතකොට එහෙනම් ඔන්න ඔය වගේ විදිහට තමයි මේක ගොඩ නැගුණේ. හරි? ලොකු අතීත කතාවක් මම ඔයාලට කිව්වේ නෑ. නමුත් නිකන් පොඩි දැන ගැනීම සඳහා පොඩි කතාවක් කිව්වා. අපි බලමු මෙයාලා මේ කියපු දේවල් ක්‍රේගර් මෙන්ඩල් හොයාගත්තු දේවල් කොහොමද එක් පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට යන්නේ කියලා. හරිද? එතකොට මෙතනදී අපිට ජීවීන් තුල සමහර ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් ප්‍රවේණිගතව. හරිද? ජීවීන් තුල තියෙනවා සමහර ලක්ෂණ ප්‍රවේණිගතව. මොනවාද ළමයි මේ ප්‍රවේණිගත වන ලක්ෂණ කියන්නේ? මම නිකන් උදාහරණයකට කියන්නම්. සමහර මිනිස්සු hina වෙනකොට මෙන්න මේ කම්මුල දෙපැත්ත නිකන් වල ගැහෙනවා වගේ වෙනවනේ. ඒ කියන්නේ මේ කම්මුල නිකන් ඇතුළට නැట్లా වගේ නිකන් සිදුරු ඇති වෙන නිකන් වලක් ගැහෙනවා වගේ වෙනවනේ. අන්න අපි ඒකට කියනවා කම්මුලේ වල ගැසි. හරිද? ඕක ළමයි ප්‍රවේණිගත වෙන ලක්ෂණය. ඒ කියන්නේ එක් පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට යන ලක්ෂණයක්. හරිද? අපි කියනවා මේවට ආවේනික ලක්ෂණ කියලා. ඒ විදිහට පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට යන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ. හරිද? එතකොට අන්න ඒ වගේ කම්මුලේ වල ඇතිවීම, වල ගැසීම. ඔය hina වෙනකොට එහෙම සමහර කට්ටිය ඔයාලා දැකලා තියෙනවා මේ කම්මුලේ වල ඇති, වල ගැසෙන. අන්න ඒ ලක්ෂණය මේ විදිහට ප්‍රවේණිගත වන ලක්ෂණය. ඒ කියන්නේ එක පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට යන ලක්ෂණ. ඊළඟට තව එකක් කියන්න පුළුවන් සමේ වර්ණය. සමේ වර්ණයක් ප්‍රවේණිගත වන ලක්ෂණයක්. ඊට පස්සේ හිසකෙස් වල ස්වභාවය. සමහර කට්ටියගේ හිසකෙස් වල දැකලා තියෙනවා බොකුටුයි. ඒ කියන්නේ නිකන් අර ක්‍රේල් කියලා අපි කියන්නේ අන්න ඒ වගේ කොණ්ඩ තියෙන කට්ටිය. සාමාන්‍ය කොණ්ඩ තියෙන කට්ටිය. එතකොට අන්නේ හිසකෙස් වල ස්වභාවයක් ප්‍රවේණිගත වන ලක්ෂණ. හරිද? ඊට පස්සේ සමහර අයගේ මෙන්න මේ කම්පෙති. හරිද? මෙන්න මේ කම්පෙති නිදහස් ලෙස පිහිටලා තියෙනවා. දැන් මේ මගේ කම්පෙත්තු ගත්තොත් මේක නිදහසේ පිහිටලා තියෙනවා. මේ අවසාන හරිය හරිද නිදහසේ පිහිටලා තියෙනවා. සමහර අයගේ ළමයි මෙන්න මේ කම්පෙත්ත මෙහෙම මේ හැමට ඇලිලා තියෙනවා. හරිද? මෙහෙම අපේ වගේ ඔහම ගන්න බෑ. මෙහෙම ඇලිලා තියෙනවා. හරිද? අන්න ඒකත් ඔය කම්පෙත්තේ ස්වභාවය, කම්පෙත්ත පිහිටන ආකාරයත් ඔය විදිහට ප්‍රවේණිගත වන ලක්ෂණය. හරිද? ඊට පස්සේ අපි මේ අතේ තියෙන ඇඟිලි මිටිමලවපුවාම මෙහෙම මිටිමලවපුවාම මේ මහපට ඇඟිල්ල පිහිටන ආකාරය. හරිද? මේ මහපට ඇඟිල්ල පිහිටන ආකාරයත් ප්‍රවේණිගත වන ලක්ෂණ. ඒ කියන්නේ සමහර අය මේ විදිහට ඇඟිලි මිටිමලවපුවාම මහපට ඇඟිල්ල මෙහෙම ඍජුව පිහිටලා තියෙනවා. හරිද? මේ විදිහට ඍජුව පිහිටලා තියෙනවා. තවත් සමහර අය මේ අත්වල ඇඟිලි මිටිමලවපුවාම මහපට ඇඟිල්ල මෙන්න මෙහෙම එක පැත්තකට නැමෙනවා. මේ විදිහට නැමෙනවා. සමහර අයගේ මෙහෙම ඍජුව පිහිටලා තියෙනවා. සමහර අයගේ මෙහෙම නැමෙනවා. හරිද? ඔයාලා නිකන් ඕක කරලා බලන්න හිතන්නේ නැතුව කරන්න. ඔයාලා නිකන් අර දැන් මම කියපු හින්දා ඕක මගේ මෙහෙම ඍජුව තියාගන්න ඕනේ කියලා හිතන්නේ නැතුව නිකන් මෙහෙම ඇඟිලි මිටි මොලවලා බලන්න. ඔයාලගේ ඇඟිලි ආපස් මේ මහපට ඇඟිලි ආපස් කරගෙන යනවද නැත්නම් ඍජුව පිහිටලා තියෙනවා. ඕකත් ওই විදිහට පරම්පරාගත වන ලක්ෂණයක්. ආවේනික ලක්ෂණ.
එක් පරම්පරාවකින් නම් තවත් පරම්පරාවකට යනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ ලක්ෂණ ගණනාවක් අපිට මානව විශේෂය තුල හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ ලක්ෂණ අනිකුත් ශාක සහ සතුන් තුලත් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ ප්‍රවේණියේ අතීත කතාව, ඉතිහාස කතාව චුට්ටක් දාගෙන ඉමු. හරිද? මේක ටියුට් එකේ නෑ මේ කොටස. අපි ටිකක් ලියා ගනිමු. වැඩි දුර දැනුමටත් එක්ක. අපි කොහෙද මේක ලියන්නේ? අපි ලියමු කව පේජ් එකේ. පෙරලන්නකො 20 වෙනි පිටුවට අවසාන පිටුවට පෙරලන්න. අපි අතීත කතාව ලියලා ඊට පස්සේ පාඩමට යමු. හරි. ලියන්නකො මෙහෙම චූටි මාතෘකාවක්. ලියන්න මෙහෙම චූටි මාතෘකාවක්. හරිද ළමයි? ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ ඩියුටේලියන් ඔව් 20 වෙනි ඔය පිටුවේ අවසාන දැන් කියමු. අවසාන පිටුවේ ලියන්න. ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ එහි විකාශන. එහි විකාශන. ප්‍රවේණි විද්‍යාවේ මූලාරම්භය සහ එහි විකාශන. හරි. හරි. දැන් අපි ලියමු මේකේ කරුණු ටික මොනවද කියලා. හරි. ළමයි පොයින්ට් ලියමු. පළවෙනි පොයින්ට් එක ලියන්න මෙහෙම. ලියන්න. 1866 දී 1866 දී 1866 දී එදදාස් අටසිය හැට හයේදී ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල් මම බෝඩ් එකේ ලියන්නම්. ග්‍රෙගර් මෙන්ඩල් හරි නේද? ග්‍රෙගර් මෙන්ඩල් පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල් විසින් 1866 දී ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල් විසින් ගෙවතු මෑ ශාකය ළමයි ඔය ගෙවතු මෑ ශාකයට කියන විද්‍යාත්මක නාමයක් අපි ඔතන ලියාගමු. ගෙවතු මෑ ශාකය වරහන් ඇතුළේ ලියා ගන්න මම මේ ලියන එක. පීසම් සැටයිවම්. හරි. මේකේ ලියලා යටින් මේ ඉදියට ගන්න. සැටයිවම්. හරි. මේකේ මේ P අකුර විතරයි කැපිටල්, අනිත් ඒවා ඔක්කොම සිම්පල් ඈ. මේකේ තියෙන ඔක්කොම අනිත් ඒවා සිම්පල්. P අකුර විතරයි කැපිටල්. හරි. යටින් ඉරකුත් තනගන්න. මේක විද්‍යාත්මක නාමය. හරි. 1866 දී ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල් විසින් ගෙවතු මෑ ශාකය යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන්
සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ජීවීන් තුල ප්‍රතිඵලයක් වශයෙන් ජීවීන් තුල ඇතැම් ලක්ෂණ ජීවීන් තුල ඇතැම් ලක්ෂණ පරම්පරාගත වන බව අනාවරණය විය. පරම්පරාගත වන බව අනාවරණය විය. 1866 දී ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල් විසින් ගෙවතු මේ ශාකය යොදාගෙන සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ජීවීන් තුළ ඇතැම් ලක්ෂණ පරම්පරාගත වන බව තහවුරු විය. හරි. ළමයි මම නෝට් එක දෙන්නේ නිකන් කියන්නේ මම ලියාගෙන තියෙන එකක් නෙමෙයි. හරිද? ඒ හින්දා එක සැරේ කියද්දි ලියා ගන්න. මට ඒතකොට අර මුල කියප එක මතකත් නැහැ. ඊට පස්සේ අග එක කලින් එකත් එක්ක ආයේ ගැලපෙන්නේ නැති වෙනවත් තේරෙනවා. මම ඔක ගාලා බලා ගාන්න කියන්නේ. ඔයාලා මේ අහගෙන ලියා ගන්න එකපාර. අනිත් මම වේගෙන් කියන්නේ නැහැ නෝට් එක. හරි. කැඩි කැඩි ඇහෙන්නේ. ළමයි මං කියන එක කැඩි කැඩි දැහෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. මෙතුමා ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සලකනු ලැබේ. ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සලකනු ලැබේ. හරි. ඊළඟ පොයින්ට් එක මම මේක මේ දෙන්නේ ළමයි ඔයාලට මේ කටපාඩම් කරගන්න මේ මතක තියාගන්න මේ ඔයාලට වැඩිදුර දැනුම සඳහා දෙන්නේ. ඊළඟ පොයින්ට් එක. නමුත් මෙතුමා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තා එකල විද්‍යාඥයින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඊළඟ පොයින්ට් එක නමුත් 1900 දී මෙතුමාගේ පර්යේෂණ වාර්තා
පර්යේෂණ වාර්තා හොයාගත් විද්‍යාඥයින් කිහිප දෙනෙක් ප්‍රවේණි විද්‍යාව සඳහා ප්‍රවේශය ලබා ගන්නා ලදී. හරි. ළමයි වරහන් ඇතුලේ මෙන්න මේ විද්‍යාඥ තුන්දෙනාගේ නම් ලියා ගන්න. මේ වරහන් ඇතුලේ මේ විද්‍යාඥ තුන්දෙනා ලියා ගන්න. කාල් කොරින්ස්, හියුගෝ ද බ්‍රියස්, එරික් වොන් ටස්මාක්. ඒවා මහත්තිව පැටලෙන නම් ලියා ගන්න වරහන් ඇතුලේ. කාල් කොරින්ස්, හියුගෝ ද බ්‍රියස්, එරික් වොන් ටස්මාක්. හරියට බලලා ලියා ගන්න. මම කරන්න ළමයි. හරි සර්. හරියට බලලා ලියා ගන්න. හරි සර්. හරි සර්. දැන් ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. ඉන්පසු එළඹුණු විසිවන සතවර්ෂයේ සර් මොකද්ද? ඉන්පසු එළඹුණු විසිවන සතවර්ෂයේ ප්‍රවේණි විද්‍යාවේ ඉන්පසු එළඹුණු විසිවන සතවර්ෂයේදී ප්‍රවේණි විද්‍යාවේ වේගවත් වර්ධනයක් සිදුවිය.
සිදුවිය. වේගවත් වර්ධනයක් සිදුවිය. හරි. ඊට පස්සේ දිගටම ලියන්න වෙනද? දිගටම ලියන්න. මෙම කාල සීමාවේදී පහත කරුණු අනාවරණය විය. පහත කරුණු අනාවරණය විය. මැසේජ් එක ආවස අප්ඩේට් කරන්න. හරි. දැන් එතකොට අපි එහෙනම් කරුණු ටික ලියමු. පළවෙනි එක ලියන්න. පළවෙනි කරුණ. උරුමය පිළිබඳ වර්ණදේහ පදනම අනාවරණය හරි. දෙවෙනි එක ලියන්න. න්‍යෂ්ටික බෙදීම. න්‍යෂ්ටි විභාජනය. එහෙම ලියන්න. න්‍යෂ්ටි විභාජනය අනාවරණය. න්‍යෂ්ටි විභාජනය අනාවරණය. න්‍යෂ්ටි විභාජනය අනාවරණය. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ඊළඟ එක ලියන්න. DNA ව්‍යුහය හඳුනා ගැනීම සහ 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 පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය සඳහා පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය සඳහා පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය සඳහා දායක වන මූලික අණුව DNA බව අනාවරණය.
DNA බව අනාවරණය අනාවරණය DNA බව අනාවරණය DNA බව අනාවරණය හරි ඊට පස්සේ ඊළඟට ලියන්න සීමා එන්සයිම ළමයි පාවිච්චි වෙන එක මම කියන්න අපි ඉස්සලා ලියලා ඉමුකෝ පාවිච්චි වෙන්නේ කොයි වගේ අවස්ථාවලද කියලා කියන්න ලියන්න ඉස්සලා සීමා එන්සයිම හඳුනා ගැනීම සහ අනුක්‍රමික DNA දාම අනුක්‍රමික DNA දාම හඳුනා ගැනීම ඔයගේ ඔය හඳුනාගත්ත විද්‍යාඥයෝ හිටන් ඉන්නවා ඒව අවශ්‍ය නැහැ නිකන් අර අපි නිකන් අතීත කතාව පොඩ්ඩක් කතා කරමු අනුක්‍රමික DNA දාම හඳුනා ගැනීම හරිද ළමයි ඔය සීමා එන්සයිම කියලා කියන්නේ මෙන්න මෙව්වට දැන් අපි තාම ජානය ගැන කතා කරේ නෑනේ අපිට මේ පාඩමේ ඉස්සරහට ජානය ගැන කතා කරන්න තියෙනවා අපි ළමයි වර්ණ දේහය ගැන කතා කරලා තියෙනවානේ හරිද වර්ණ දේහයක් ඇතුලේ DNA තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔයාලට මම චුට්ටක් කියලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට වර්ණ දේහය තියෙනවා ඊට පස්සේ මෙන්න මේකේ දඟර ගැහිලා මේක ඇතුලේ DNA පිහිටලා තියෙනවා කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා හරිද සෛලේ පාඩමේ නෝට් එක චුට්ටක් පෙරලා බලන්න ඔය වගේ රූප සටහනක් අපි ඇඳලා තියෙනවා එතකොට ළමයි අපි ඔය වගේම DNA අණුවත් වෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි DNA අණුවත් ඇඳලා තියෙනවා. හරිද? DNA අණුවත් අපි ඇඳලා තියෙනවා. එතකොට මෙන්න මේ DNA අණුවක් තුල පිහිටන යම් නිශ්චිත සීමාවක් තමයි අපි ජානයක් කියලා හඳුනාගන්නේ. හරිද? මෙන්න මේ DNA අණුව තුල පිහිටන හරිද? DNA අණුව තුල පිහිටන යම් නිශ්චිත කොටසක් හරිද සම්පූර්ණ DNA අණුවම නෙමෙයි මේකේ කොටසක් හරිද ඒ කොටසක් තමයි අපි ජානයක් කියලා හඳුනාගන්නේ හරිද දැන් එතකොට ළමයි වර්තමානයේදී හරිද වර්තමානයේදී ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන් නිෂ්පාදනය වෙනවනේ හරිද ඒ කියන්නේ යම් සතෙකු තුල තියෙන ජීවියෙකු තුල තියෙන ප්‍රවේණික තොරතුරු වෙනස් කරනවා මම උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ හිතන්න හරි මම මෙහෙම එකක් ගන්නම් ඔය බට් ශාක කියලා කියනවා නේද ඔයාලා බට් කරලා ගත්තු අඹ පැල බට් කරලා ගත්තු දොඩම් පැල කොහොම කියනවනේ බට් ශාක හරිද එතකොට මෙන්න මේ වගේ වැඩක් කොව්වගේ වෙනවා හරිද ඒ තමයි අපි නිකන් උදාහරණයකට ගමුකෝ හරි මෙහෙම අඹ ගහක් තියෙනවා කියලා හරි අපි හිතමුකෝ හරිද අඹ ගහක් තියෙනවා කියලා හිතන්නකෝ හරි මේකේ මම නිකන් අඳින්නේ හරිද අඹ ගසක් තියෙනවා අපි හිතමු මම මේක A කියලා ලකුණු කරන්නම් A කියන අඹ ගහේ හරිද A කියන අඹ ගහේ හොඳට පළදාව හරියනවා ඒ කියන්නේ මෙයාගේ පළදාව ගෙඩි හොඳට හැදෙනවා අඹ ගෙඩි හොඳට හැදෙනවා හරිද මෙයාගේ වර්ගයේම තවත් අඹ ගහක් තියෙනවා එයාගේ අරයාගේ වගේ පළදාවක් නැහැ හරිද මම මේක B කියලා ලකුණු කරන්නම් A කියලා අඹ ගහක් තියෙනවා මේකේ හොඳට අඹ පළදාව හැදෙනවා හැබැයි B කියලා එයාගේම වර්ගයේ අඹ පැලයක් තියෙනවා ගහක් තියෙනවා මේකේ අඹ අරයාගේ වගේ හොඳට හැදෙන්නේ නැහැ හරිද හැබැයි තව දෙයක් මෙයාගේ තියෙනවා අපි හිතමු මෙන්න මේ A කියන කෙනාගේ මූල පද්ධතිය එච්චර හොඳ නැහැ හරිද ඒ කියන්නේ ශාකයේ මූල පද්ධතිය එච්චර හරි නැහැ හරිද ඒක අර ශාකයට ප්‍රමාණවත් වෙන විදිහට ඒ ක්‍රියාවලිය පවත්වා ගන්නේ නැහැ කියලා අපි හිතමුකෝ මේක දුර්වලයි කියලා හිතමුකෝ මෙයාගේ මූල පද්ධතිය හැබැයි මේ ශාකයේ මූල පද්ධතිය ප්‍රබලයි හරිද ඔන්න මං කියන එක හොඳට අහගන්න
A කියන ශාකයේ අඹ පළදාව හොඳට හැදෙනවා. හැබැයි යාගේ මූල පද්ධතිය දුර්වලයි. B කියන ශාකයේ අඹ පළදාවක් හැදෙන එක අඩුයි. අඹ පළදාව හැදෙන එක අඩුයි. හැබැයි යාගේ මූල පද්ධතිය ශක්තිමත්. හරිද? ප්‍රබලයි. හොඳ ගුණාත්මක භාවයෙන් තියෙනවා. එතකොට දැන් මේ ශාකයේ අඹ පළදාව හැදෙන එක වාසියක්. හැබැයි මෙයාගේ මූල පද්ධතිය එතරම් ක්‍රමවත් නොවීම අපිට අවාසියක්. හරිද? මෙයාගේ අඹ පළදාව හැදෙන්නේ නැති එක අපිට අවාසියක්. හැබැයි මෙයාගේ මූල පද්ධතිය දිහා බලපුවාම ඒකේ අපිට තියෙනවා වාසියක්. දැන් බලන්න මේ දෙන්නගේ චූටි වෙනස්කම් ටිකක් තියෙනවානේ. මෙයාගේ පළදාව හොඳට හැදෙනවා, මෙයාගේ පළදාව හැදෙන්නේ නැහැ. මෙයාගේ හැබැයි මූල පද්ධතිය ශක්තිමත් නැහැ. හැබැයි මෙයාගේ මූල පද්ධතිය ශක්තිමත්. දැන් මොකද දන්නවද කරන්නේ? මෙන්න මේ ශාකයේ මූල පද්ධතිය කෙරෙහි බලපාන ඥානයක් වෙන් කරලා අරගෙන මෙන්න මේ ශාකයට ඇතුල් කරනවා. හරිද? මේ ශාකයේ දැන් මෙයාගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මෙයාගේ අඹ පළදාව හොඳට හැදෙනවා. හැබැයි මෙයාගේ මූල පද්ධතිය පොඩි අවුලක් තියෙනවා. එතකොට ඒක අපිට අවාසියක්. අන්න මොකද කරන්නේ? මේ ශක්තිමත් මූල පද්ධතියක් තියෙන ශාකයේ මූල පද්ධතියේ ශක්තිමත් භාවය කෙරෙහි බලපාන ඥානයක් මෙන්න මේ DNA අණුව තුලින් තෝරාගෙන හරිද? ආංගාරයාගේ මූල පද්ධතිය කෙරෙහි බලපාන ඥානයක් මේ DNA අණුව තුලින් තෝරාගෙන ඒක කපා ගන්නවා. හරිද? කපා ගන්නවා කියලා කියන්නේ ළමයි කතුරක් අරගෙන මේ ඥානය ඔහොම කපන්නේ නැහැ. හරිද? ඒක එහෙම කරන්න බෑ. හරිද? මෙව්ව අපිට පියවිය හැටවත් පේන්නේ නැති අන්වික්ෂීය ව්‍යුහ. එතකොට කොහොමද අපි මේකේ තියෙන ඥානයක් මෙහෙම කපලා ගන්නෙ? අපි කොහොමද දැන් හිතන්න මේක තමයි DNA අණුව. මේකේ මෙන්න මේ තියෙන ඥාන කොටස තමයි මෙයාගේ මූල පද්ධතිය කෙරෙහි බලපාන්නේ කියලා හිතන්නකෝ. හරිද? මේ මූල ශක්තිමත් මූල පද්ධතිය කෙරෙහි මෙන්න මේ කියන ඥානය තමයි බලපාන්නේ. හරිද? මේක අරගෙන ගිහිල්ලා මේ ශාකයට ඇතුල් කරන්න ඕනේ. මෙන්න මේ A කියන ශාකයට ඇතුල් කරන්න ඕනේ. එතකොට කරන්නේ මොකද්ද දන්නවද? මෙන්න මේ DNA කොටසේ තියෙන මේ තෝරාගත්ත ඥානය වෙන් කරගන්න. අන්න ඒ වෙන් කිරීමට තමයි සීමා එන්සයිම අවශ්‍ය වෙන්නේ. හරිද? සීමා එන්සයිම කියන ඒ එන්සයිම වර්ගය ප්‍රෝටීන විශේෂය අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඥානය වෙන් කරගන්න. හරිද? ඒ එන්සයිමයට පුළුවන් අපි අර සාමාන්‍යයෙන් කතුරකින් මොකක් හරි එකක් කපලා වෙන් කරගන්න. අන්න ඒ වගේ මේ DNA අණුව තුල තියෙන ඥානය කපලා කඩලා වෙන් කරලා එළියට ගත්තා. හරිද? අරගෙන ඊට පස්සේ මෙයාව ගිහිල්ලා මේකට බද්ධ කරනවා. හරිද? මේ වෙන් කරගත්ත ඥාන කොටස අරන් ගිහින් මේකට බද්ධ කරනවා. හරිද? අන්න දැන් මෙයාගේ ඵලදාවත් හරි මූල පද්ධතිය තිබ්බ දුර්වලතාවයක් නැගහැරුවා. ආන් අර ශක්තිමත් ඥානය අරගෙන ගිහිල්ලා. හරිද? එතකොට ඔන්න ඔය වගේ ඥාන වෙන් කිරීම සඳහා තමා ඔය සීමා එන්සයිම පාවිච්චි කරන්නේ. හරි? ඥාන වෙන් කිරීම සඳහා පාවිච්චි කරන ප්‍රෝටීන විශේෂයක් තමයි ඔය සීමා එන්සයිම කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක මෙවුවා මම පාඩමේ තව චුට්ටක් ඉස්සරහට තියෙනවා. හරිද? මම ඒවා කියලා දෙන්නම්. එතකොට තාම ඔයාලට මේ ප්‍රවේණි විද්‍යාවේ ගොඩක් ගැඹුරු දේවල් කියලා දෙන්න අමාරුයි. මොකද ඔයාලා තාම මේවායේ මූලධර්ම දන්නේ නැහැනේ. ඒ නිසා මම ඔය චුට්ටක් නිකන් උඩින් කියාගෙන යන්නේ ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. හරි. ඉස්සරහට පාඩමේ මෙවුවා තියෙනවා. මම ඒවා කියලා දෙන්නම්. එතකොට අර සංකල්පත් පදනම් කරගෙන මූලධර්මත් පදනම් කරගෙන කොහොමද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පිළිබඳ කරුණු අනාවරණය. පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පිළිබඳ කරුණු අනාවරණය. හරි? ළමයි වරහන් ඇතුළේ දෙයක් තියෙනවා ලියන්න. ඔතන මම මෙන්න මේ ලියන එක ලියාගන්න. වරහන් ඇතුළේ දෙයක් තිබේ ලියන්න. කුමක්ද ඒ දේ? මම මෙන්න මේ ලියන එක ලියාගන්න. කවුද ළමයි?
පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පොලිමරේස් චේන් රියැක්ෂන් මේ අකුරයි මේ අකුරයි මේ අකුරයි එකතු වෙලා PCR මේක ලියා ගන්න වරහන් ඇතුලේ පොලිමරේස් චේන් රියැක්ෂන් ඊට පස්සේ ඉස්සරහින් කෙටීරක් ගහලා PCR polymerase chain reaction PCR හරිද polymerase chain reaction PCR හරිනේ ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න ඊළඟ පොයින්ට් එක ලියන්න ඊළඟ පොයින්ට් එක DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය DNA බද්ධ කිරීමේ ඒ කියන්නේ DNA කොටස් බද්ධ කරනවා මම ඔය ඉස්සරහට පාඩමේ කියලා දෙන්නම් ඈ අපි මේ ඉතිහාස කතාවනේ ටික ටික යන්නේ ඉස්සරහට පාඩමේ කියලා දෙන්නම් DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය හරි වරහන් ඇතුළේ ලියා ගන්න ජාන ඉංජිනේරු විද්‍යාව සර් කියන්නකෝ DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය DNA බද්ධ කිරීමේ තාක්ෂණය අනාවරණය වරහන් ඇතුළේ ලියා ගන්න ජාන ඉංජිනේරු විද්‍යාව ජාන ඉංජිනේරු විද්‍යාව ජාන ඉංජිනේරු විද්‍යාව ජාන ඉංජිනේරු විද්‍යාව හරි එතකොට ඔය ජාන ඉංජිනේරු විද්‍යාවෙන් පස්සේ ඒ කියන්නේ මේ ජාන ඉංජිනේරු විද්‍යාවත් එක්ක තමයි DNA ඇඟිලි සලකුණු තාක්ෂණය ඊට පස්සේ අර දෙමව්පියන් හඳුනා ගැනීම සඳහා සිදු කරන DNA ටෙස්ට් හරිද ඒ දේවල් ගොඩ නැගෙන්නේ හරි ඔය ටික ඇති ඔය අර පොඩ්ඩක් ඉතිහාසයේ කොහොමද මේවා ක්‍රමිකව ආවේ කියන එක පිළිබඳව මම අදහසක් දුන්නේ හොඳයි දැන් එන්නකො පාඩමේ මුලට එන්නකො දෙවෙනි පිටුව ටියුට් එකේ හරි අපි බලමු ටියුට් එකේ මොනවද කියන්නේ කියලා බලන්න හරිද බලා ගන්න දෙවෙනි පිටුව හැමෝම ළඟ ටියුට් ඇති මං හිතන්නේ නේ ටියුට් ඇති හැමෝම ගාව හැමෝටම වගේ ගත්තා මේ ටියුට් එක හරි බලන්න මොනවද කියන්නේ කියලා ජෛව ලෝකයේ ශාක හා සත්ත්ව විශේෂ අති විශාල සංඛ්‍යාවක් ඇති අතර ඔවුන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනා ගැනීමට ඔවුන් සතු බාහිර ලක්ෂණ යොදාගත හැක. ඔව්. අපි දන්නවා විවිධ ජීවීන් තුල විවිධ ලක්ෂණ තියෙනවා. එතකොට ඒ ලක්ෂණ පදනම් කරගෙන තමයි අපි ඒ සතුන්ව වෙන් කරලා හඳුනාගන්නේ. එහෙමනේ. ඒක මාමුතුෙන් ආයෙ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. දැන් අපිට බල්ලෙක් පූසෙක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එතකොට අන්නේ ජීවීන් තුල තියෙන ලක්ෂණ තමයි ඒ සඳහා අපි පදනම් කරගන්නේ. හරි ඊළඟට එයට හේතු වන්නේ එක් එක් ජීවී විශේෂ සතුව ඔවුන්ට අනන්‍ය වූ ලක්ෂණ පැවතීමයි. මෙම ලක්ෂණ ආවේනික ලක්ෂණ ලෙසට හැඳින්විය හැක. හරි ආවේනික ලක්ෂණ ඒ ජීවීන්ටම විශේෂ වෙච්ච ලක්ෂණ. හරි එහෙම නැත්නම් ඒ ජීවීන් තුල ප්‍රවේණිගත වන ලක්ෂණ. හරි අන්න ඒවට තමයි අපි ඔය ආවේනික ලක්ෂණ ප්‍රවේණික ලක්ෂණ කියලා කියන්නේ. තාම ඔයාලට මේක අර සමහර මම කියාගෙන යන්නේවා ඔළුවට එකපාර වැටෙන්නේ නැතුව ඇති. ඒකට හේතුව තමයි මේ පාඩමේ ඉස්සරහට තියෙන කොටස
අතිශය වැදගත් පාඩම සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න. තාම අපි මේකේ අර මූලික මූලධර්ම කොටස් වලට ගියේ නැහැ. හරිද? මූලධර්ම කොටස් වලට අපි තාම ගියේ නැහැ. නිකන් අපි තාම මේ ඉතිහාස කතාව කතා කරුවා ආරම්භයක් ගත්තා එච්චරයි. ඉස්සරහට යනකොට මේක සම්පූර්ණයෙන්ම 100% පැහැදිලි වෙනවා. හරි මේ පාඩමේ ස්වභාවය ඒක. මුලින් එකපාරම මොකක්ද යකෝ අර කියන්නේ කියන නිකන් අදහස එනවා. එකපාරම අර වරු මොනවද අර කියන්නේ? කියන අදහසක් නිකන් එකපාරටම ඔලුවට එනවා. ඒක සාධාරණ. ඒක අවුලක් නෑ. මොකද පාඩමේ ස්වභාවය ඒක. පාඩමේ ඉස්සරහට අපි මෙන්ඩල්ගේ මූලධර්ම ඒ දේවල් ඊට පස්සේ මේ ප්‍රවේණික ලක්ෂණ කොහොමද යන්නේ කියන අන්නේ සංකල්ප ඉගෙන ගත්තට පස්සේ මේ කියන ඒවා ඔක්කොම අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඒ නිසා කලබල වෙන්නේ නැතුව හිමීට ඉස්සරහට අපි පාඩම කරගෙන යමු. හරි. ඊට පස්සේ ඊළඟ බලන්න ඊළඟ පොයින්ට් එක කියනවා ජනක පරම්පරාවේ සිට ජනිත පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ හෙවත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ ආවේනික ලක්ෂණ ලෙස හැඳින්වේ. මං කිව්වේ එක පරම්පරාවක ඉඳන් ඊළඟ පරම්පරාවට යන ලක්ෂණ වලට අපි කියන්නේ ආවේනික ලක්ෂණ එහෙම නැත්නම් ප්‍රවේණික ලක්ෂණ කියලා. එතකොට ළමයි ඔතන ජනක පරම්පරාව කියලා කියන්නේ මව් පාර්ශවය. හරිද? ඒ කියන්නේ මාතෘ සහ පීතෘ කියන ඒ මව් පාර්ශවයට තමයි අපි කියන්නේ ජනක පරම්පරාව කියලා. එතකොට ජනිත පරම්පරාව කියන්නේ මොකද්ද? ජනිත පරම්පරාව කියන්නේ ඒ මාතෘ පාර්ශවයෙන් ඇතිවන්නා වූ දරු පරම්පරාවට. හරිද? ජනක පරම්පරාව කියලා කියන්නේ මව් පාර්ශවයට. එතකොට මෙතන මව සහ පියා කියන දෙන්නාම අයිති. හරිද? මව් පාර්ශවය තමයි ජනක පරම්පරාව කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ජනිත පරම්පරාව කියලා හඳුන්වන්නේ ජනිත මෙයා ජනක මෙයා ජනිත හඳුන්වන්නේ දරු පරම්පරාව. හරිද? ජනිත පරම්පරාව කියලා කියන්නේ දරු පරම්පරාව. ජනක පරම්පරාව කියලා කියන්නේ මව් පාර්ශවයට. හරිද? ජනිත පරම්පරාව කියලා කියන්නේ දරු පරම්පරාවට. ඔය දෙක පැන්සලෙන් හරි උතන ලියා ගන්න. ජනක කියන එක යටින් ඉරක් ගහලා මව් පාර්ශවය. ජනිත කියන එක යටින් ඉරක් ගහලා දරු පරම්පරාව. ඔය වචන දෙක ඉස්සරහට දිගටම අවශ්‍ය වෙනවා. හරි? ඒ හින්දා උතන ලියා ගන්න. ජනක පරම්පරාව කියලා කියන්නේ මව් පාර්ශවය. හරිද? ජනිත පරම්පරාව කියලා කියන්නේ දරු පරම්පරාවට. ඒ කියන්නේ අර එලාගෙන් බිහි වෙන කට්ටිය. එතන පැන්සලෙන් හරි ඒක ලියා ගන්න. ඒක හයිලයිට් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අර පාඩමේ ඉස්සරහට දිගටම ওই වචන දෙක යෙදෙනවා. ඒ නිසා චුට්ටක් උතන පැන්සලෙන් වගේ නෝට් එකක් දාගෙන තියාගන්න. ජනක මව් පාර්ශවය ජනිත දරු පරම්පරාව. හරි. ඊට පස්සේ අපි බලමු මෙම ආවේනික ලක්ෂණ ජනකයන්ගෙන් ජනිතයන්ට උරුම වීම එසේ උරුම වන ආකාරය ජනකයන්ට නොතිබූ ඇතැම් ප්‍රවේණික ලක්ෂණ ජනිතයන්ට උරුම වූ ආකාරය පිළිබඳ විද්‍යාත්මකව හා සාධක සහිතව කරනු ලබන අධ්‍යයනය ප්‍රවේණි විද්‍යාව ලෙස හඳුන්වයි. ඒ කියන්නේ දැන් මේ පරම්පරාගත වන ලක්ෂණ කොහොමද මව් පාර්ශවයේ ඉඳන් දරුවන් තුලට ගමන් කරන්නේ? ඒ වගේම තමයි මව් පාර්ශවය තුල නැති හරිද මව් පාර්ශවය තුල නැති සමහර ලක්ෂණ දරු පරම්පරාව තුල තියෙනවා. හරිද? දැන් හිතන්නකො උදාහරණයකට මම කියන්නම් අර කොණ්ඩේ කතාවම අපිට ගන්න පුළුවන්. ගැහැණු ළමයෙක් ඉන්නවා. එයාගේ කොණ්ඩේ දිගයි. හැබැයි අම්මගේ කොණ්ඩේ එහෙම දිගක් නෑ. සාමාන්‍ය කොට කොණ්ඩයක් තියෙන්නේ. එතකොට දැන් කොහොමද අර දරුවට දිග කොණ්ඩයක් ආවේ? මව් පාර්ශවය තුල නැති ලක්ෂණයක්. හරිද? මව් පාර්ශවය තුල නැති ලක්ෂණයක් කොහොමද දරුවට ආවේ? ඒක සමහර වෙලාවට අපි තව දුරටත් එයාගේ පරම්පරාව දිහා බැලුවොත් අම්මගේ තාත්තගේ පරම්පරාව දිහා හරිද බැලුවොත් අපි ඉස්සරහට අපිට අන්න එතනදී හම්බෙනවා මේ දරුවාගේ කිරි අම්මට හරිද අත්තම්මට අන්න දිග කොණ්ඩයක් තියෙනවා. එතකොට ඒක මැද අවධියකදී යටපත් වෙනවා. අර අම්මට කොට කොණ්ඩයක් තිබ්බේ හැබැයි දුවට දිග කොණ්ඩයක් තියෙනවා. හැබැයි අපි ටිකක් පරම්පරාව පිටිපස්සට ආපහු හොයලා බලනකොට අන්න කිරි අම්මට තියෙනවා දිග කොණ්ඩයක්. හරිද? එතකොට කිරියම්මට තිබ්බ දිග කොණ්ඩය එයාගේ දුවට ඇවිල්ලා නැහැ. හැබැයි එයාගේ දුවගෙන් ඇති වෙච්ච දරුවාට ඒ දිග කොණ්ඩය ඇවිල්ලා තියෙනවා. අන්න එක අවධියකදී අර ලක්ෂණය කොණ්ඩය දික්වීම කියන ලක්ෂණය යටපත් වෙලා යට ගිහින්
කොණ්ඩේ කොටයි. දිගට නෑ, ඇවිල්ලා නෑ, යටපත් වෙලා. හැබැයි එයාගෙන් ඊළඟ පරම්පරාව බිහි වෙනකොට අන්න අර යටපත් වෙච්ච ලක්ෂණය නැවත ඉස්මතු වෙලා. ඔන්න ඕක වෙන්නේ කොහොමද? එක පරම්පරාවක තිබ්බ ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට යනකොට යටපත් වෙලා. හරිද? ඒක නොපෙනී ගිහින්. ඒක උනේ මොකක්ද කියන එක අපිට හොයාගන්න බැරි වෙලා. දිග කොණ්ඩයක් තිබ්බා. ඊට පස්සේ ඊළඟ පරම්පරාවේ බලනකොට ඒක කොට කොණ්ඩයක් වෙලා. එතනින් එහාට ඊළඟ පරම්පරාව බලනකොට ආයෙ දිග කොණ්ඩයක් ඇවිල්ලා. එතකොට කොහොමද මේක එක පරම්පරාවකදී යටපත් වෙන්නේ ඊළඟ පරම්පරාවේදී නැවත ඉස්මතු වෙන්නේ කියන එක පිළිබඳව අපිට පුළුවන් මේ ප්‍රවේණි විද්‍යාවෙන් පැහැදිලි කරගන්න. හරි. එතකොට අන්න ඒ වගේ දේවල් අපි පැහැදිලි කරගන්න විද්‍යාවට තමයි කියන්නේ ප්‍රවේණි විද්‍යාව කියලා. හොඳයි. ඊට පස්සේ ඊළඟ කියනවා එක් එක් ජීවී විශේෂයට අනුරූපව ආවේනික ලක්ෂණ පැවතියද යම් විශේෂයකට අයත් සෑම ජීවියෙක්ම එක හා සමාන නොවේ. දැන් ඔයාලා දන්නවා දැන් අපි ළමයි දෙන්නෙක් සංසන්දනය කරලා බැලුවොත් 10 වසරේ ළමයි දෙන්නෙක් අපි සංසන්දනය කරලා බලමු. හරි. සංසන්දනය කරලා බලනකොට ඒ දෙන්න 100 සර්ව සමයිද? නෑ, සර්ව සම වෙන්නේ නෑ. නියුන් දරුවන් සර්ව සමද? නෑ. සම නියුන් දරුවන් හැර අනිත් නියුන් දරුවන් සර්ව සම වෙන්නෙත් නෑ. එතකොට අපි සතුන් දෙදෙනෙක් සංසන්දනය කරලා බැලුවොත් ඒ සතුන් දෙදෙනා සර්ව සමද? නෑ. අපි හිතන්නකෝ අපි බල්ලෝ දෙන්නෙක් සංසන්දනය කරනවා. එක බල්ලෙක් ගත්තාම එයාගේ ලොම්වල පැහැය කළු පාට. තව එකෙක් ගත්තාම දුඹුරු පාට. තව එකෙක් ගත්තාම දුඹුරුයි කළුයි මිශ්‍ර වෙලා. එතකොට බලන්න ඔයාලගේ විවිධත්වයක් තියෙනවා. ඊට පස්සේ ශාක බලන්න. ශාකවල උස ගස් තියෙනවා, මිටි ගස් තියෙනවා. ඊට පස්සේ පුෂ්පවල වර්ණය බලන්න විවිධත්වය. සමහර පුෂ්පවල සුදු වර්ණය, සමහර ඒවා රතු, කහ, කොළ, නිල් එක එක පාටවල තියෙනවා. හරිද? එහෙනම් අන්න ඒ විදිහට මේ ශාක අතර සතුන් අතර විශාල විවිධත්වයක් අපිට හඳුනා ගන්න පුළුවන්. කවුරුවත් 100%ක් සර්ව සම වෙන්නේ නැහැ. හැමෝ ගාවම අසමාන වන එකදු ලක්ෂණයක් හරි පිහිටලා තියෙනවා. හරි. එතකොට අන්න ඒක තමයි ඔතනින් කියන්නේ. එතකොට උදාහරණ වශයෙන් ළමයි කියනවා හරිද? අපිට ඔතන ලියමු මෙහෙම ලියන්න. මිනිසුන් අතර ඇති විවිධත්වය. පළවෙනි එක මිනිසුන් අතර ඇති විවිධත්වය. අපි දන්නවා මිනිසුන් අතර විවිධ ලක්ෂණ තියෙනවා. සමහර මිනිසුන් කළු පැහැති, සමහර කට්ටිය තලෙලු පාටයි, සමහර කට්ටිය සුදු පාටයි. හරිද? සමහර කට්ටියගේ කොණ්ඩය ක්‍රේල් වෙලා තියෙනවනේ. හරිද? සමහර කට්ටියගේ කොණ්ඩේ සාමාන්‍ය ස්වරූපයෙන් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔය දකුණු ආසියාතික ප්‍රදේශයේ මිනිසුන් ගත්තාම නම් එයාලගේ සාමාන්‍ය තියෙන මුහුණේ ස්වරූපයයි ඊට පස්සේ ජපානය, චීනය වගේ රටක මිනිසුන්ගේ මුහුණේ ස්වරූපයයි බලපුවාම ලොකු වෙනසක් තියෙනවානේ. අර එලාගේ නිකන් පළල් මුහුණක් තියෙන. ඔයාලා දන්නවා චීන සහ ජපන් ජාතික මිනිසුන් ගත්තාම එයාලගේ මුහුණේ ස්වරූපය සහ හැඩරුව සහ අපේ හැඩරුව අතින් අන්න බලපුවාම විවිධත්වයක් තියෙනවා, වෙනසක් තියෙනවානේ. ඊට පස්සේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ අපි සංසන්දනය කරලා බලනකොට අන්න වෙනසක් තියෙනවා. එයාලා තරමක් කළු පාටයි නේද? ඒ කියන්නේ එයාලගේ සමේ වර්ණය ටිකක් අඳුරු පාටයි. හැබැයි අපේ වර්ණය තලෙලු පාටයි නේද? ඒ කියන්නේ අපේ වර්ණය සුදුත් නෙමෙයි කළුත් නෙමෙයි අතරමැද එකක් තියෙන තලෙලු පාටක් තියෙන. හරිද? අප්‍රිකානු කලාපය ගත්තාම එයාලගේ සම අඳුරු පැහැති. ඒ වගේම ඔයාලා දැකලා ඇති එයාලගේ කොණ්ඩෙත් නිකන් අමුතු ක්‍රේල් ගතියක් තියෙනවා. නේද? හැබැයි අපේ කොණ්ඩ එහෙම නැහැ. අපෙත් ඉන්නවා ක්‍රේල් තියෙන කට්ටිය. එහෙම නෙමෙයි මං කියන්නේ. අර අන්න බලන්න මිනිසුන් අතර විවිධත්වය තියෙනවා. එහෙම නේද? මිනිසුන් අතර තියෙන විවිධත්වයක්. ඊට පස්සේ මිනිස්සු සමහර කට්ටිය උසයි. සමහර කට්ටිය මිටි. නේද? අන්න විවිධත්වයක් තියෙනවා. එතකොට සමහර මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම වැඩි. සමහර මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම අඩුයි. සමහර මිනිස්සුන්ට ගීත ගායන හැකියාව තියෙනවා. සමහර මිනිස්සුන්ට නර්තන හැකියාව තියෙනවා. අන්න විවිධත්වයක් තියෙනවා. ශාකවලටත් ඔහොම තමයි. අනිකුත් සතුන්ටත් ඔය විදිහෙම විවිධත්වයක් තියෙනවා. හරි. එතකොට මේ විවිධත්වය ගොඩ නැගෙන්නේ මෙන්න මේ ප්‍රවේණිය කියන මූල ධර්මයත් එක්ක. හරි. ඊට පස්සේ ලියන්න ඒ රූල් වලම ඊළඟ එක ලියන්න සතුන් අතර ඇති විවිධත්වය. සතුන් අතර ඇති විවිධත්වය. සතුන් අතර ඇති විවිධත්වය. හරි. ඊළඟ එක සතුන් අතර ඇති විවිධත්වය. ඊළඟ එක මල් වර්ග අතර ඇති විවිධත්වය. මල් වර්ග අතර ඇති විවිධත්වය. මල් වර්ග අතර ඇති විවිධත්වය.
මල් වර්ග අතර ඇති විවිධත්වය. විවිධත්වය. මල් වර්ග අතර ඇති විවිධත්වය. ඊට පස්සේ ඊළඟට ශාක අතර ඇති විවිධත්වය. ශාක අතර ඇති විවිධත්වය. ශාක අතර ඇති විවිධත්වය. ශාක අතර ඇති විවිධත්වය. විවිධත්වය. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟට අපිට තියෙනවා මාතෘකාවක් මිනිසුන් අතර ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් බහුලව හඳුනා ගන්න පුළුවන් පරම්පරාගත වන ලක්ෂණ කිහිපයක්. හරි. අපි බලාගෙන යමු. හරි. බලන්න පළවෙනි එක කියනවා දිව රෝල් කිරීමේ හැකියාව හෝ එසේ කළ නොහැකි වීම. දිව රෝල් කිරීමේ හැකියාව හෝ එහෙම නැත්නම් එහෙම කරන්න බැරි එක. මොකද ළමයි ඔය කියන්නේ? ඔය කියන්නේ මෙන්න මේක. සමහර පුද්ගලයෝ ඉන්නවා දැන් මම මේ පැතිපෙනුමක් අඳින්නේ මෙහෙම තියෙන දිව මෙන්න මේ අගින් මෙහෙම නවන්න පුළුවන් රෝල් කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ අගින් දිව රෝල් කරන්න පුළුවන්. දැන් මට නම් ඔන්න ඒක බෑ. හරිද? සමහරලාට ඔයාලගෙන් කාට හරි ඒ හැකියාව තියෙන්න පුළුවන්. ඒක මිනිසුන් අතර අපිට සාමාන්‍යයෙන් බහුල ලෙස හඳුනා ගන්න පුළුවන් ප්‍රවේණික ලක්ෂණයක්. සමහර කට්ටියට මෙන්න මේ පැත්තෙන් අපි මේ මං පැතිපෙනුමක් අඳින්නේ. හරිද? එතකොට මේ දිවේ අග කොටස මෙහෙම ඇතුළට නවන්න පුළුවන්. හරිද? සමහර කට්ටියට එහෙම කරන්න බෑ. හරි? අන්න එතකොට ඕක අපිට මිනිසුන් අතර හඳුනා ගන්න පුළුවන් බහුල ප්‍රවේණික ලක්ෂණයක්. හරිද? නිකම් මෙහෙම කළා දිව නමන එක නෙමෙයි. ඔයාලට පේන්නේ නැතුව ඇති. හරිද? එතකොට අන්න අර අපි නිකන් ඔහම දිව නමන එක නෙමෙයි. මේ අග ප්‍රදේශය අපි අර සියුම්ව ඔහම නමනවා. අන්න ඒ හැකියාව අපිට නැහැ. හරිද? සමහරවිට ඔයාලගෙන් කාට හරි තියෙන්න පුළුවන්. හරිද? එතකොට අන්න අපි ඔක පන්තියේ මේ පාඩම කතා කරනවා නම් අපිට බලන්න තිබ්බ කාටද හැකියාව තියෙන්නේ කාටද හැකියාව නැත්තේ කියලා. හරිද? දැන් ඔයාලා නිකන් ටෙස්ට් කරලා බලන්න. මට පුළුවන්ද? බෑ. මට පුළුවන්. හරි. එල. අය බලන්න පොඩ්ඩක්. හරි. එතකොට දිව රෝල් කිරීමේ හැකියාව හෝ එසේ කළ නොහැකි වීම. එතකොට මේක මිනිසුන් අතර අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන් බහුල ප්‍රවේණික ලක්ෂණයක්. වරහන් ඇතුළේ බලන්න මොකද කියන්නේ? මෙහිදී දිව දෙකට නැවෙනසේ ඇතුළට රෝල්. ඒ කියන්නේ මේක මෙහෙම ඔහොම අර නිකන් පැදුරක් අකුල්ලනවා වගේ ආපස්සට රෝල් කරන්න පුළුවන්. හරිද? අපි නිකන් පැදුරක් අකුල්ලන්නේ අන් ඒ විදිහට ආපස්සට රෝල් කර හැකි. හරිද? ඒක 아무තු හැකියාවක්. හරි. මෙය ප්‍රමුඛ ලක්ෂණයකි. එසේ කළ නොහැකි වීම නිලීන ලක්ෂණයකි. තාම ළමයි මං කියවනේ මේ පාඩමේ අර චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ මේක පිළිබඳ අවබෝධය ගන්න කියලා. අපි තාම ප්‍රමුඛ ලක්ෂණ කියන්නේ මොනවද? නිලීන ලක්ෂණ කියන්නේ මොනවද කියන එක පිළිබඳ අපිට තාම අයිඩියා එකක් නැහැ. හරි? ඒ හින්දා දැනට ඒක මුකුත් හිතන්න එපා. අපි ඔහොම ඉස්සරහට යමු. අපි ඔහොම යමු. ග්‍රෙගර් මෙන්ඩල්ගේ පර්යේෂණ කොහොමද කෙරුවේ? ඒ වගේ මූලධර්ම මොනවද? ඒ වගේ උනේ මොකක්ද? අන්න ඒ වගේ අපිට පුළුවන් මේ ප්‍රමුඛ ලක්ෂණ මොනවද? නිලීන ලක්ෂණ මොනවද කියන එක පිළිබඳ අදහස ගන්න. හරි? ඒකෙන් අපි ඊට පස්සේ බලමු කොහොමද කොයි විදිහටද මේ ලක්ෂණ ප්‍රමුඛද නිලීනද කියන එක හඳුනාගන්නේ කියලාත් මම කියලා දෙන්නම්. හරි. දැනට කලබල වෙන්න අවශ්‍ය නැහැ. පාඩමේ ඉස්සරහට කොහොම අපි යමු. මොකද මේ පාඩම ස්වභාවය ඒකයි. පාඩමේ ස්වභාවය ඒකයි. ඉස්සරහදී තමයි අපිට ඒ කියන්නේ චුට්ටක් මැද්ද හරියට එනකොට තමයි අපිට සමහර කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ දෙවෙනි කොටස සමේ වර්ණය සුදු, තලෙලු හෝ කළු වීම. හරි. ඊට පස්සේ හිසකෙස් බොකුටු වීම හෝ එසේ නොවීම. දෑත්වල ඇඟිලි පටලවා ගත්තිට මාපට ඇඟිල්ල පිහිටන ආකාරය. ඒ කියන්නේ දැන් මට ඒක මයික් එකත් අල්ලන්න පෙන්වන්න අමාරුයි. හරි ඉන්නකෝ. හරි. මං කියන එක ඇහෙනම ඇති නේද? හරි. දැන් මෙන්න මේ විදිහට අපි මෙහෙම ඇඟිලි පටලවා ගන්නවානේ. එතකොට මේ මහපට ඇඟිල්ල පිහිටන ආකාරය සමහර කට්ටියගේ මේ විදිහට වම් මහපට ඇඟිල්ල උඩින් පිහිටනවා. සමහර කට්ටියගේ මෙහෙම දකුණු මහපට ඇඟිල්ල උඩින් පිහිටනවා. හරිද? අපි මෙහෙම අත් ඔහම එකට තියාගන්නකොට සමහර අයගේ ඒක ඔටෝ යන්නේ. අපි හිතලා කරන එකක් නෙමෙයි. සමහර අයගේ මෙන්න මේ වම් අතේ මහපට ඇඟිල්ල
උඩට එනවා. තව සමහර අයගේ දකුණු අතේ මහපට ඇඟිල්ල උඩට එනවා. කරලා බලන්න. ඒක හිතලා කරන්න එපා. හරිද? හිතලා කරන්න නැතුව නිකන් එහෙම කරලා බලන්න. මගේ නම් මේ වම් අතේ මහපට ඇඟිල්ල සාමාන්‍යයෙන් එන්නේ. හරිද? ඔයාලගේ සමහරලාට කාගේ හරි මේව දකුණු අතේ මහපට ඇඟිල්ල උඩට එනවා ඇති. ඒක සාමාන්‍ය දෙයක්. හරි? හරි. එතකොට ඔන්න ඔය විදිහට අපි අත්වල ඇඟිලි එකිනෙකට ඔය විදිහට සම්බන්ධ කරගන්නකොට සමහර කට්ටියගේ වම් අතේ මහපට ඇඟිල්ල උඩට එනවා. තවත් සමහර අයගේ දකුණු අතේ මහපට ඇඟිල්ල උඩට එනවා. ඒක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. මේක ස්වභාවිකව ඒක අපි අර කරනකොට ඒක ඔටෝ වෙන දෙයක්. අපි හිතලා කරන එකක් නෙමෙයි. හරි. එතකොට අන්න ඒකත් අපිට මේ හඳුනා ගන්න පුළුවන් ප්‍රවේණික ලක්ෂණයක්. හරි. ඊට පස්සේ බලන්න බද්ධ වූ කන්පෙති හෝ නිදහස් කන්පෙති. ඒ කියන්නේ මම අර ඉස්සලත් කියේ මෙන්න මේ කන්පෙත්ත අවසාන හරිය හරිද? ඔයාලා නිකන් ඔහම චුට්ටක් අල්ලලා බලන්න මේ අවසාන කන්පෙත්ත මේ හරිය හැමට ඇලිලාද තියෙන්නේ නැත්නම් නිදහස. දැන් මම නම් නිදහස්ව තියෙන්නේ. හරිද? මෙන්න නිදහස් වෙලස තියෙන්නේ. සමහර අයගේ මේ කම්පෙත්ත මෙහෙම මේ විදිහට ඇලිලා තියෙන්නේ. හරිද? මේ හකු ප්‍රදේශයේ තියෙන සමට මේ විදිහට ඇලිලා තියෙන්නේ. සමහර අයගේ. හරිද? සමහර අය මෙහෙම නිදහස් තියෙන. දැන් මේ අපේ නිදහස් තියෙන්නේ. හරි. එතකොට අන්නේ විදිහට ඇලුණු කන්පෙති සහ ඇලුණු ඒ කියන්නේ ඇලිලා නැති කන්පෙති අපිට මිනිසුන් අතර හඳුනා ගන්න පුළුවන්. හරි. බලන්න වරහන් ඇතුළේ මොනවද කියන්නේ කියලා. බොහෝ අයගේ කන්පෙති වල පහළ කෙළවර නිදහස්ව ඇත. මෙය ප්‍රමුඛ ලක්ෂණයකි. මම කියවා ප්‍රමුඛ ලක්ෂණ සහ නිලීන ලක්ෂණ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැම්ම හිතන්න එපා. ඉස්සරහට ඒක ගානට එනවා. කන්පෙත්තේ පහළ කෙළවර කෙලින්ම කන්මුල් වලට ඇලී පැවතීම ඇලුණු කන්පෙති වේ. මෙය නිලීන ලක්ෂණයකි. හරි. ප්‍රමුඛ නිලීන ගැන දැම්ම හිතන්න නැතුව ඔහොම යන් ඉස්සරහට. ඊළඟට වල ගැසෙන කම්මුල් හෝ එසේ නොවන කම්මුල්. මම ඉස්සලත් කිව්වේ සමහර කට්ටිය hina වෙනකොට මේ කම්මුල වල ගැහෙනවා. නේ? සමහර කට්ටිය hina වෙනකොට එහෙම නැහැ. හරි. ඊට පස්සේ වරහන් ඇතුලේ කියනවා ඇතැම් අය සිනාසෙන විට කම්මුලේ එක් පැත්තක හෝ දෙපැත්තෙහිම පැහැදිලි වලක් ඇතිවේ. මෙය ප්‍රමුඛ ලක්ෂණයකි. එසේ නොවීම නිලීන ලක්ෂණ. දැන් අපිට ඒ හැකියාව නැහැ. අපි hina වෙනකොට මෙහෙම මට නම් ඔන්න ඒ හැකියාව නැහැ. හරිද? ඒ ලක්ෂණය මං ගාව නැහැ. හැබැයි සමහරලාට ඔයාලා ගාව ওই ලක්ෂණය තියෙන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ එක හත්වෙනි එක ඍජු මහපට ඇඟිල්ල හෝ වක්‍ර මහපට ඇඟිල්ල. ඒ කියන්නේ අපි මේ විදිහට අත මිටිමලවනකොට සමහර කට්ටියගේ මහපට ඇඟිල්ල මේ විදිහට ඍජු විදිහට පිටනවා. සමහර කට්ටියගේ මෙන්න මෙහෙම නැමෙනවා. හරිද? එතකොට ඒකත් අර අපි ඉස්සලා වමයි දකුණේ ඇඟිලි ඔහොම පටලවා ගත්තේ. ඒ වගේ තමයි ඒක සාමාන්‍ය. ඒ කියන්නේ ඔයක ඔටෝම සිද්ධ වෙනවා. මම මෙහෙම දැන් ඇඟිලි මිටිමලොත් මගේ චුට්ටක් ඔන්න නැමෙන ගතියක් තියෙනවා මේ එක පැත්තකට. හරිද? සමහරලාට ඔයාලා මෙහෙම කරුවොත් ඔන්න ඔහම ඍජුව හිටි. එතකොට මේ විදිහට ඍජුව හිටින ඇඟිලි සහ මේ විදිහට වක්‍ර වෙලා පිටින ඇඟිලි අපිට මිනිසුන් අතර හඳුනා ගන්න පුළුවන්. එතකොට අන්න ඒක ආවේනික ලක්ෂණයක්. හරි. බලන්න වරහන් ඇතුලේ කියනවා ඇඟිලි විහිදුවාලෝ විට ඇතැම් අයගේ මහපට ඇඟිල්ල ඍජුව පිට. මේ ප්‍රමුඛ ලක්ෂණෙති. ඇතැම් අයගේ මහපට ඇඟිල්ලේ ඉහළ පුරුක් පිටතර වක්‍ර වේ. මේ නිලින ලක්ෂණ. ඕක මෙහෙම මිටිමලෝපුවාමත් තියෙනවා. මෙහෙම විහිදුවාලෝපුවමත් තියෙනවා. හරිද? මෙහෙම අපි ඇඟිලි දිගෑරුවොත් මෙන්න ඍජු ලෙස පිහිටලා තියෙනවා. සමහර කට්ටියගේ මේ විදිහට නෙමෙයි අර විදිහටත් හරි. හරිද? මෙහෙම දිගෑරිනකොට ඔන්න ඍජුව පිහිටනවා. සමහර අයගේ මෙහෙම නැමිලා පිහිටනවා. හරි? අර මිටිමලෝලා ගන්න එකෙන් ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ 8 වෙනි එක කියනවා හිසකෙස් නලල මත කුඩා තුඩක්සේ පිහිටීම හෝ එසේ නොපිහිටි. හරි. ඔයාලා දැකලා ඇති සමහර කට්ටියගේ සමහරලාට ඔයාලගෙත් ඇති මෙහෙම මුණ තියෙනකොට මෙන්න මේ කොණ්ඩේ මේ මැද්දෙන් නිකන් මෙහෙම චුට්ටක් මේ නලල හරියට නෙරලා තියෙනවා. ඔකට තමයි අපි ඔය කේශ රේඛාව කියලා කියන්නේ. හරිද? සමහර කට්ටියගේ මේක මේ විදිහට නලල මැද්ද හරියෙන් මෙහෙම චුට්ටක් පල්ලෙහාට නෙරා ගිහින් තියෙනවා. හරිද? සමහර අයගේ මේක මෙහෙම නැහැ. ඔය විදිහට සාමාන්‍ය විදිහට තියෙනවා. හරිද? අන්න ඒ වගේ කේශ රේඛා පිහිටීමත් අපිට ගන්න පුළුවන් මිනිසුන් අතර හමුවන සුලභ ආවේනික ලක්ෂණයක් විදියට. දැන් ඔන්න මගේ නෑ. හරිද? ඔයාලා නිකන් කණ්ණාඩියක් ඉස්සරහ ගිහලා මෙතන චුට්ටක් උස්සලා බලන්න මේ කේශ රේඛාව මෙහෙට ඇවිල්ලාද නැත්නම් සාමාන්‍ය විදිහටද තියෙන්නේ කියලා. හරි. ඒක ඔයාලා බලන්න. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක මිනිසුන් අතර සාමාන්‍ය අපිට සුලභව හඳුනා ගන්න පුළුවන් දේවල්. හරි. වරහන් ඇතුලේ බලන්න කියනවා ඇතැම් අයගේ නළලේ ඉහළ හිසකෙස් ආරම්භ වන කේශ රේඛාව ඍජුව හෝ අඛණ්ඩව ඇත. හරිද? මෙය ප්‍රමුඛ ලක්ෂණයක්. ඇතැම් අයගේ නැලල මැද එක් ස්ථානයකදී මේ පහතට නෙරා ඇත. සමහරුන්ගේ අර මං කිය මෙහෙම පල්ලෙහාට නෙරලා තියෙන්න පුළුවන්. නෙරා ඇත. මෙය නිලීන ලක්ෂණයකි. හරිනේ? ඊට පස්සේ බලන්න ඊළඟ පොයින්ට් එක මෙම ප්‍රවේණික ලක්ෂණ යම් ජීවී විශේෂයක
ඇතැම් පරම්පරාවල පැවතිය හැකි අතර ඇතැම් පරම්පරාවල නොතිබිය හැක. නමුත් නැවත ඉදිරි පරම්පරාවක ඇතිවිය හැක. මෙයින් පැහැදිලි වන්නේ ආවේනික ලක්ෂණ පරම්පරා කිහිපයක් මගහැර ඊළඟ පරම්පරාවකට සම්ප්‍රේෂණය විය හැකි බවයි. මං අර ඉස්සලා කොණ්ඩේ කතාවක් කිව්වේ. හරිද? කිරියම්මාගේ කොණ්ඩේ දිගයි. හැබැයි එයාගේ දුවගේ කොණ්ඩේ කොටයි. හැබැයි එයාගෙන් ඇති වෙච්චි හරිද මම ඕන නිකන් අඳින්නම් මට රූප අඳින්න බෑ. hina වෙන්න එපා. හරි. මෙයා කිරියම්මා. හරිද? ඊට පස්සේ එයාගෙන් ඇති වෙච්චි දුව ඉන්නවා. ඊට පස්සේ එයාගෙන් ඇති වෙච්චි ඔයා ඉන්නවා. හරි. දැන් මෙයාගේ කොණ්ඩේ දිගයි. හැබැයි මෙයාගේ කොණ්ඩේ කොටයි. හැබැයි මෙයාගේ කොණ්ඩේ දිගයි. මම නිකන් ඇන්දේ hina වෙන්න එපා. මට රූප අඳින්න බෑ කියන්න දන්නවනේ. හරි. එතකොට දැන් බලන්න එක් පරම්පරාවක් තුල තිබ්බ යම් ලක්ෂණයක් අතරමැදි පරම්පරාවකදී ඉස්මතු වෙලා නැහැ. නේ? හැබැයි නැවත ඊළඟ පරම්පරාවේදී ඒක ඉස්මතු වෙලා. එහෙනම් මෙන්න මේ දේවල් පවා අපිට මේ ප්‍රවේණි විද්‍යාවේ ඇසුරෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඇයි මෙහෙම වුනේ කියලා. හරි. ඒක තමයි ඔන්න ඕකේ කියන්නේ. මෙම ප්‍රවේණික ලක්ෂණ යම් ජීවී විශේෂයක ඇතැම් පරම්පරාවල පැවතිය හැකි අතර ඇතැම් පරම්පරාවල නොතිබිය හැක. නමුත් ඉදිරි පරම්පරාවක ඇතිවිය හැක. මෙයින් පැහැදිලි වන්නේ ආවේනික ලක්ෂණ පරම්පරා කිහිපයක් මගහැර ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය විය හැකි බවයි. හරි නේද? ඒක පැහැදිලි. හොඳයි. ඊට පස්සේ එතනින් එහාට තියෙන ටික අපි බලමු. හරි. ඊළඟට බලන්න මිනිස් ගහණයක කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ. දැන් අපි ඉස්සෙල්ලා උඩ බැලුවේ බහුලව හමුවන ලක්ෂණනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මිනිස්සු කීප දෙනෙක් අරගෙන බැලුවොත් ඔන්න ඔය කියන ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි තවත් සමහර ලක්ෂණ තියෙනවා අපිට ඒ විදිහට බහුලව හඳුනා ගන්න බෑ. ඒවා මේ මොකද්ද අපි කියන්නේ කලාතුරකින් හම්බෙන්නේ. හරිද? කලාතුරකින් හමුවන ලක්ෂණ සමහර දැන් අපි හිතුවොත් අර උඩ කතා කරපු ලක්ෂණ මිනිසුන් 100ක් අරගත්තොත් එහෙම හරිද? මිනිසුන් 100ක් අරගත්තොත් එහෙම මිනිසුන් 100කින් 90කටම අපි ඔය උඩ කතා කරපු ලක්ෂණ තියෙනවා. හරිද? අපි ඔය උඩ කතා කරපු ලක්ෂණ මිනිස්සු 100ක් අරගත්තොත් 90කටම තියෙනවා. හැබැයි තවත් සමහර ලක්ෂණ තියෙනවා 100ක් ගත්තොත් සමහරලාට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. අන්න එව්වා කලාතුරකින් හමුවන ලක්ෂණ. හරි? ඒ වගේ ලක්ෂණ මිනිසුන් අතර තියෙනවා. මම උදාහරණයකට කියන්නම්. ඔයාලා දැකලා ඇති සමහර අයගේ මේ අත්වල කකුල්වල තියෙන්න ඕනේ ඇඟිලි ගන්නට වඩා ඇඟිලි වැඩියෙන් පිහිටනවා. අන්න කලාතුරකින් හම්බෙන්නේ. සමහරලාට ඔයාලගේ වයසේ ඔයාලගේ පන්ති වල ළමයිනුත් ඇති. හැබැයි බලන්න ඔයාලගේ වයසේ ඉන්න ඔයාලගේ ඉස්කෝලේ පන්තියේ ඉන්න අනිත් ළමයිත් එක්ක සංසන්දනය කරලා බලපුවාම සමහර විට ඔයාලගේ වසරටම ඉන්නේ එයා විතරක් වෙන්න පුළුවන්. අන්න කලාතුරකින් හම්බෙන්නේ. නේද? කලාතුරකින් හම්බෙන ලක්ෂණය. හරිද? එතකොට අන්න ඒ වගේ බහු අංගුලිකතාවය. ඒ කියන්නේ තියෙන්න ඕනේ ඇඟිලි ගන්නට වඩා සමහර වෙලාවට ඇඟිලි එකක් වැඩි වෙලා. හරිද? ඒ වගේ අන්න තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා කලාතුරකින් හමුවන ලක්ෂණ. ඒ වගේ තව ලක්ෂණ තියෙනවා. ඇස්වල වර්ණය. සමහර කට්ටිය අපි ඔය කියනවා නිකන් කතාවට බලල් ඇස් තියෙනවා කියලා. නිකන් දුඹුරු පාටට හුරු ඇස් තියෙනවා. සමහර කට්ටියගේ නිල් පාටට ඇස් තියෙනවා. නේද? ඔයාලා ඔය කියන්නේ බලල් ඇස් තියෙන එක්කෙනෙක් ඉන්නවා. හරිද? අපි අර නිකන් කතාවට කියනවානේ. එතකොට අන්න ඒ වගේ ඒ ලක්ෂණත් සාමාන්‍යයෙන් අපිට කලාතුරකින් මිනිසුන් තුල හමුවන ලක්ෂණයක්. හරි? එතකොට ඔන්න ඔය වගේ කලාතුරකින් හමුවන ලක්ෂණත් අපිට හඳුනා ගන්න පුළුවන්. බලන්නකෝ ඕකේ හතරක් දීලා තියෙන උදාහරණ. බද්ධ අංගුලිකතාවය. ළමයි බද්ධ අංගුලිකතාවය කියලා කියන්නේ අපේ මෙන්න මේ ඇඟිලි මේ විදිහට වෙන් වෙන්නේ නැතුව මෙහෙම ජොයින් වෙලා තියෙනවා සමෙන්. හරිද? හරි. දැන් එතකොට බලන්න බද්ධ අංගුලිකතාවය. එතකොට මේකෙදී යාබදව ඇඟිලි චර්මයට සම්බන්ධ වෙලා චර්මයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා ඔය ගෙම්බොන්ගේ හැම දැකලා ඇති මේක. ඔයාලා මේක දැකලා ඇති මෙන්න මේකේ. ඔය ෆිල්ම් එකක් ගියා ඔය මේ පිටසක්වල ජීවියෙක් සම්බන්ධ ඔය ක්‍රිෂ් ඒක ඔයාලා සමහරට කොයිමිල් ගියා කියන එක නම් බලලා නැතුව ඇති. ක්‍රිෂ් බලලා ඇතිනේ. ඔය ක්‍රිෂ් එකේ පළවෙනි චිත්‍රපටිය කොයිමිල් ගියා කියලා. ඒතකොට ඒකේ එහෙම ඔය පිටසක්වල ජීවියෙක් ඉන්නවා මෙන්න මෙහෙම ඔහොම ඇඟිලි ඔහොම සෙට් වෙලා. රිතික් රෝෂන් තමයි මේ චරිතයට පණ පොවන්නේ. හරිද?
ක්‍රිෂ්ගේ චරිතය. ඒතකොට බලන්න මෙහෙම අර ඇඟිලි තෙට්ටලා තියෙනවානේ. අන්න එයාගේ ඔයක තියෙනවා. බද්ධ අඟුලිකතාවය. කලාතුරකින් මිනිසුන් අතර හමුවන මේ ලක්ෂණයක්. ඒක තියෙනවා රිතික් රෝෂන් ළඟ. ලියන්න එපා උදාහරණයක් වශයෙන් රිතික් රෝෂන් ළඟ මේක තියෙනවා කියලා. හරි. දැන් සමහරවම කල්පනා කරනවා රිතික් රෝෂන් කියන්නේ කවුද කියලා. ඉන්දියානු නළුවෙක්. හරි. එහෙනම් අන්න ඒ වගේ බද්ධ අංගුලිකතාවයක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බහු අංගුලිකතාවය. ඒ කියන්නේ ඇඟිලි අර මං කියේ එකක් වැඩියෙන් තියෙනවා. තියෙන්න ඕනේ ගාන 5යි එකක් වැඩියෙන් තියෙනවා. 6ක් තියෙනවා. හරි. ඒකත් අපිට කලාතුරකින් හම්බෙන ලක්ෂණයක්. ඊළඟ කියන ඕන අතක හෝ පාදයක ඇඟිලි 6ක් පිහිටා තිබීම. ඊට පස්සේ තුන්වෙනි එක ඇලි බව. ඉතා සුදු සමක් සුදු හිසකෙස් සහ සුදු ඇස් පිහාටු පිහිටීම. ඇලි බව. ඔයාලා දැකලා ඇති සමහර විට දැකලා නැතුව ඇති. සමහර මිනිසුන් ඉන්නවා අර හිතා ගන්න බැරි විදිහට සුදු පාටයි යාලා. ඒ කියන්නේ දැන් ඔය යුරෝපාකරයේ මිනිසුන් වගේ නෙමෙයි. හරිද? යුරෝපාකරයේ මිනිසුන්ත් ඔයාලා දන්නවනේ සාමාන්‍ය සුදු පැහැති සමක් තියෙන කට්ටියනේ. ඒ වගේ නෙමෙයි අසාමාන්‍ය විදිහට සුදු පාටයි. හරිද? අපි අර කියන්නේ ගැරන්ටි සුද කියලා. අන්න ඒ වගේ අසාමාන්‍ය විදිහට සුදු පාට වෙලා. ඇලි මිනිසුන්. ඇලි සතුන් ඉන්නවා. හරි? ඔය සුදු නාගයා කියලා කියන්නේ අන්න ඒ වගේ ඇලි සත්වයෙක්. හරිද? මිනිසුන් විසින් යම් සංකල්පයක් ඒ සතා තුල සතත් එක්ක ගොඩනගාගෙන තියෙනවා මිත්‍යා සංකල්පයක්. ඒ සතා මේ මැණික් රකින්නවා, නිදන් රකින්නවා. ඒ සතාවොත් ඒ සතා කරදර කරේ නැත්නම් ඒක අපාඩුව යනවා. එක තියෙනවනේ මිත්‍යා මතවාද. ඒ තියෙන්නේ ඒ සතාට ඒක ලැබිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රවේණික බලපෑමක් නිසා. අපි ඉස්සරහට පාඩමේ පැහැදිලි කරගමු. එතකොට අන්න ඇලි සතුන්, ඇලි වඳුරන්, ඇලි මීයන්, හරිද? ඔය වගේ සතුන් අපිට බහුල ලෙස හම්බෙනවා. හරිද? මිනිසුන්ගෙත් ඔය වගේ ඇලි මිනිසුන් ඉන්නවා. එතකොට අන්න ඒ ඇලි බව කියන එක කලාතුරකින් හමු වෙන එකක්. ඊළඟට දුඹුරු හෝ නිල් ඇස් පිහිටීම. අර අපි කියන්නේ බලල් ඇස්. අපි කතාවට කියන්නේ බලල් ඇස් පිහිටනවා. අන්න ඒ වගේ ලක්ෂණත් ඇස්වල ලක්ෂණත් අපිට සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි හඳුනා ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ආවේනික නොවන ලක්ෂණ. ඒ කියන්නේ ළමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැති ලක්ෂණ. ඔයාලගේ තාත්තලා බහුතරයක් දෙන කුඹුරු වැඩ කරලා ජීවත් වෙන කට්ටියනේ නේද? එතකොට තාත්තලාගේ අත්වල චුට්ටක් නිකන් දිගෑල්ලා බලන කර ගැට තියෙනවනේ. කකුල් වල එහෙම අර ඇති වෙච්ච ඒ ගැට, නහර ගැට ගැහිලා ඒ වගේ තියෙනවනේ. හැබැයි ඔයාගේ පොඩ්ඩක් අත දිගෑල්ලා බලන්න. එහෙම තියෙනවද කියලා ඔයාගේ නංගිගේ මල්ලිගේ, ඔයාගේ අයියාගේ අක්කගේ පොඩ්ඩක් අත දිගෑල්ලා බලන්න එහෙම තියෙනවද කියලා නෑනේ. අන්න ඒවා ප්‍රවේණිගත වන ලක්ෂණ නෙමෙයි. ඒවා පාරිසරික බලපෑම් සහ ඒ සතුන්ගේ යම් යම් මේ ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන ලක්ෂණ. හරිද? ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. දැන් ඔයාලගේ තාත්තලාගේ අත්වල කරගැට තිබ්බා කියලා ඒක ඔයාලා තුලට එන්නේ නැහැ. නේද? ඔයාලා ඒ කරගැට එන්න ඒ වගේ ලක්ෂණ මතුවෙන්න යම් දෙයක් කරා නම් අන්න ඔයාලටත් එනවනේ. හරිද? හැබැයි ඒක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. අන්න පරම්පරාගත නොවන ලක්ෂණක් තියෙනවා. හරිද? ඒක අර පාරිසරික සාධක සහ ජීවියා විසින් සිදු කරන්නා වූ යම් යම් ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙන්නේ. හරිනේ? හරි. බලන්න කොන්න උදාහරණ කිහිපයකුත් එක්කම තියෙනවා. ඊළඟට දැන් ඔය පිරිමි ළමයින්ගේ තියෙනවා අර ඇඟ හදාගන්න එක ව්‍යායාම කරලා සික්ස් පැක් ගහ ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට ඒක අන්න ව්‍යායාම කරලා හදා ගන්න ඕනේ නේ. ව්‍යායාම කරලා හරි ගස්ස ගන්න තියෙන එක. එතකොට ඒක අර උප්පත්තියෙන් එන එකක්ද? පරම්පරාවෙන් එන එකක්ද? නෑ. අපි විසින් අන්න ජීවියාගේ ක්‍රියාකාරකම් තුලින් ගොඩ නැගෙන ලක්ෂණයක්. හරි නේද? එතකොට ඒක යන්නේ පරම්පරාවෙන් පරම්පරාව. දැන් ඔයා කවදා හරි මේ ජිම් එකකට ගිහිලා සික්ස් පැක් එකක් හදා ගන්නවා. හරිද? මුන්ට ඇඟ හදා ගන්න. හැබැයි ඔයාගේ ඊට පස්සේ දරු පරම්පරාව වලට ඔය සික්ස් පැක් එක යන්නේ නැහැ. දරුවා බිහි වෙනකොට වෙනවා එහෙම බොඩි ෆීල්ඩ් කෙනෙක් වගේ. නෑ එහෙම එන්නේ නැහැ. අන්න ඒව පරම්පරාගත වෙන්නේ නැහැ. ඒවා එන්නේ ඒවා බිහි වෙන්නේ පාරිසරික සාධක සහ ජීවියාගේ ක්‍රියාකාරකම් තුලින්. හරි. බලන්න ඊළඟට ඔන්න එහෙනම් කියනවා පරිසර වෙනස්කම්, පෝෂණය, ව්‍යායාම සහ ක්‍රියාකාරකම් ආදී නිසා ඇතිවන ලක්ෂණ ආවේනික නොවේ. උදාහරණ තියෙනවා ව්‍යායාම මගින් ඇති කරගත් පේශි වර්ධනය, පා ඇඟිලි වල ඇතිවන සපත්තු ගැට, හමේ ඇතිවන පැල්ලම් ආදී. ඔය වගේ දේවල් යන්නේ නැහැ පරම්පරාවෙන් පරම්පරාවට. හොඳයි. ඊට පස්සේ එහා පැත්ත බලන්න තුන්වෙනි පිටුව උඩ බලන්න මොකද්ද කියන්නේ කියලා. මෙම ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව මුලින්ම විද්‍යාත්මකව අධ්‍යයනය කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල්ය. එම නිසා මෙතුමා ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. ළමයි අපි ඕක මාක් කරගමු. මෙම ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව මුලින්ම විද්‍යාත්මකව අධ්‍යයනය කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතික කතෝලික පියතුමෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල්. එම නිසා මෙතුමා ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. ඒක මාක් කරගන්න.
ළමයි කරුණා කරලා ඉගෙන ගන්න වැඩ කරන්න සමහර එවුන් කරන්නෙම නෑ වැඩ සමහර ඔය කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා බහුතරයක් පිරිමි ළමයි වැඩ කරන්නේ ඔය අම්මලා තාත්තලා කන විඳින දුක පේන්නේ නැද්ද ෆෝන් අරන් දෙන්න මේ දවස්වල බලන්නකො කොච්චර ප්‍රශ්නද කියලා දෙමව්පියන් නේද ෆෝන් නැහැ දැන් එක ගෙදර ළමයි දෙන්න තුන් දෙනා සමහරලාට ඉගෙන ගන්න. එතකොට ලොකු ළමයාට මොනවා හරි පන්තියක් තියෙන වෙලාවටම පොඩි එකාටත් වැටෙනවා. අන්න අසරණයි. දෙමව්පියනුත් අසරණයි. ඊට පස්සේ අරුන් දෙන්නක් කියලා ගන්නවා ගෙදර මට මේක දීපන් උඹ පස්සේ බලපන්. අන්න එතනත් ප්‍රශ්න. හරිද? ඊට පස්සේ ඩේටා වියදම්. හරිද? ඊට පස්සේ ඒ මන්දියට වැඩ තියෙනවා නම් මොකක් හරි තව කරයි. වැඩක් නැහැ. යන්න විදිහකුත් නැහැ. වැඩ කරගන්න විදිහකුත් නැහැ. එතකොට එහෙම එන ප්‍රශ්න ගොඩක්. හරිද? ඒ නිසා වැඩ කරපල්ලා. හරි? ඊට පස්සේ බලන්න මෙන්ඩලීය ප්‍රවේණිය. හරි අපි දැන් ඔන්න මේ පාඩමේ මූල ධර්ම වලට එන්නයි එන්නේ ටිකෙන් ටික. දැන් අපි අතීත කතාව බැලුවා පාඩමේ මුල් කොටස් ටික බැලුවා. හරි? දැන් අපි යන්නේ පාඩමේ මූල ධර්ම කොටසට. හරි. තමයි මෙන්ඩලීය ප්‍රවේණිය. බලන්න යන්කෝ අපි ඕක මම අර ඉස්සලා ඉතිහාස කතාව ඇසුරෙන් කියලා දුන්නා. බලන්න යන්නකෝ. ජීවීන් අතර පවතින බලාගන්න ළමයි තුන්වෙනි පිටුව ජීවීන් අතර පවතින ප්‍රවේණික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය මුලින්ම පරීක්ෂණයට භාජනය කරන ලද්දේ මෙම ග්‍රෙගර් මෙන්ඩල් පියතුමා විසිනි. මෙතුමා විසින් කරන ලද පරීක්ෂණ වලින් ලබාගත් නිරීක්ෂණ රැසක් 1866 දී මුලින්ම ඉදිරිපත් කරන ලදී. එහෙත් ඔහු මිය යන තෙක්ම ඒ ප්‍රතිඵල කෙරෙහි එතරම් සැලකිල්ලක් නොවිය. 1900 දී ඔහු මිය ගිය පසු ඔහුගේ ලිපි ලේඛන අනුව පරීක්ෂණ සිදු කළ වෙනත් විද්‍යාඥයින් ප්‍රවේණි විද්‍යාව ඉදිරියට පවත්වාගෙන ගොස් ඇත. මෙන්ඩල්ගේ පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත්තේ ගෙවතුමෑ. ඔන්න වරහන් ඇතුළේ යාගේ විද්‍යාත්මක නාමය තියෙනවා. ළමයි අපි විද්‍යාත්මක නාමයක් ලියනකොට ඒක ලියන්න ඕනේ ඉටලික් අකුරු වලින්. ඒ කියන්නේ අපි මුද්‍රණය කරනවා නම් දැන් මේක මුද්‍රණය කරලානේ තියෙන්නේ. එතකොට බලන්න ඕකේ තියෙන ඉටලික් අකුරු. ඒ කියන්නේ ඇල අකුරු තියෙන්නේ නේ. ඇල වෙච්ච අකුරු තියෙන්නේ. මුද්‍රණය කරනවා නම් අපි විද්‍යාත්මක නාමයක් ඇල අකුරු වලින් මුද්‍රණය කරන්න ඕනේ. අපි ලියනවා නම් අතින් ලියනවා නම් සාමාන්‍ය විදිහට ලියලා යටින් ඉරක් ගහන්න ඕනේ. ඉස්සලා මතක ඇති ඔයාලට මම යටින් ඉරක් ගහන්න කියවනේ. එතකොට අන්නේ විද්‍යාත්මක නම් ලියන ක්‍රමවේදය. අපි තාම මේක කෙරුවේ නැහැ පාඩම. එතකොට කියලා දෙන්නම්. එහෙම ඇයි කරන්නේ කොහොමද ඒක ගන්නෙ ටික කියලා දෙන්නම්. හරි. එතකොට ඔන්න වරහන් ඇතුලේ තියෙනවා මේ ගෙවතු මෑ කියන ශාකයට අදාළ විද්‍යාත්මක නාමය පිසම් සැටයිවම් කියන එක. ශාකයයි. මෙම ශාකය යොදා ගැනීමට හේතු වූයේ මෙම ශාකයේ සතු සුවිශේෂී ලක්ෂණයි. එම ලක්ෂණ පහත පරිදි කියලා කියනවා. හරි. දැන් අපි බලමු ඇයි ග්‍රෙගර් මෙන්ඩල් කියන කෙනා මේ ගෙවතු මෑ ශාකය මේ වැඩේට තෝරගත්තේ. ඉතින් එයාට තිබ්බනේ වෙන මොකක් හරි ශාකයක් ගන්න. හැබැයි එයා ගෙවතු මෑ ශාකය ඇයි තෝරාගත්තේ? වෙන එකක් තෝරගන්න නැතුව ඇයි මේක ගත්තේ? මේක ගන්න හේතු තිබ්බා ළමයි. හේතු එකක් තමයි මේ ගෙවතු මෑ ශාකය ගත්තාම ගෙවතු මෑ ශාකයේ ජීවන කාලය කෙටි. හරිද? ඒ කියන්නේ මේක අඩු මාස ගාණක් ඇතුළත මෙයා වර්ධනය වෙලා ඊට පස්සේ එයාගේ ඵලදාව ලැබිලා එයා විනාශ වෙලා යනවා. හරිද? කෙටි කාලයක් ඇතුළත මේක සිද්ධ වෙනවා. ඒක එකක්. මොකද එතකොට පරම්පරා කිහිපයක් එයාට පහසුවෙන් අධ්‍යයනය කරගන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් වගේ ඇතුළත එයාට පරම්පරා කිහිපයක් අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒක තමයි ග්‍රෙගර් මෙන්ඩල් බලපු දේ. හරිද? දැන් දිගු කාලීන භෝගයක් ගත්තොත් එහෙම දැන් පොල් ශාකේ පොල් ගහ හිතන්නකෝ. දැන් අපි පොල් පැලයක් හිටවලා මාස දෙක තුනක් යනකොට ඕකේ ගෙඩි හැදෙන්න පටන් ගන්නවා. නෑනේ. අඹ ගහක් අඹ පැලයක් හිටවලා අපි ඊට පස්සේ ඕකේ මාස දෙක තුනක් යනකොට ඕකේ ඵලදාව නෙලනවද? නෑනේ. ඒවට අවුරුදු ගාණක් යනවා. නේද? අවුරුදු ගාණක් යනවා. හැබැයි ඔයාලගේ ගෙවල් වල දෙමව්පියෝ ඔය භෝග හදනවනේ එළවලු හදනවනේ බලන්න කෙටි කාලයක් තුල එනවනේ වී භෝගයේ වී වගාව ගැන හිතන්න මාස 2.5 3.5 ඔය වගේ කාලය තුල අස්වැන්න නෙලනවා ඒබනේ එතකොට අන්න කෙටි කාලයක් තුල මේ භෝග ඵලදාව එහෙම නැත්නම් මේ පරම්පරා ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් හැකියාව මෙයා බැලුවා කෙටි කාලයක් තිබ්බොත් මට පුළුවන් පරම්පරා කිහිපයක් ඉතා අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හෝ කාල සීමාවක් තුල අධ්‍යයනය කරගන්න. දැන් පොල් ශාකයේ හිටවනවා. නේද? පොල් පැලයක් හිටවනවා. ඕකේ ගෙඩි හැදෙනකොට අපි හිතමුකෝ දැන් ඔයාට අවුරුදු අපි හිතමු අවුරුදු 15යි. හරිද? ඔයා අද පොල් පැලයක් හිටවනවා. ඕකේ පළදා වෙන්න තව අවුරුදු 5ක් 6ක්වත් යයි. ඊටත් වැඩි වෙයිද දන්නේ. හරි අපි හිතමුකෝ 6ක් ගියා කියලා. හරි අවුරුදු 6ක් ගියා කියලා අපි හිතමු. අවුරුදු 5ක් ගියා කියලා හිතමු. හරි අවුරුදු 5ක් ගියා. හරි. දැන් එතකොට ඊට පස්සේ ඒකෙන්
පොල් ගෙඩියක් අරගෙන ඔයා ඒක පැල කරලා ඒ පොල් පැලෙන් ඊළඟ ඵලදා වෙන්න තව අවුරුදු 5ක් 6ක් යනවා. එතකොට ඔයාට પરම්පරා දෙකක ලක්ෂණ අධ්‍යයනය කරන්න අවුරුදු 10ක් ගිහිල්ලා. හැබැයි ඊට වඩා ලේසි නැද්ද? අර මාස එකහමාර මාස දෙකෙන් වගේ ජීවන කාලය සම්පූර්ණ වෙන ශාකයක් තෝරගෙන પરම්පරාව ගතවන ලක්ෂණ හොයාගන්න එක. ඒක ලේසි. ඇයි ඔයා අද අපි හිතමු ගෙවතු මෑ ශාකයක් හිටවනවා. හරිද? වගා කරනවා. ඊට පස්සේ තව මාස දෙකකින් විතර ඔයා ඒකේ પરම්පරාවේ කොහොමද ලක්ෂණ යන්නේ මොනවද තියෙන ලක්ෂණ අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ඊළඟ પરම්පරාවේ අන්න මාස 4ක් යනකොට ඔයා પરම්පරා දෙකක ලක්ෂණ අධ්‍යයනය කරලා ඉවරයි. ඊට පස්සේ මාස 6ක් යනකොට අන්න ඔයා પરම්පරා 3ක ලක්ෂණ අධ්‍යයනය කරලා ඉවරයි. එහෙනම් අන්න එයා ග්‍රෙගර් මෙන්ඩල් බලපු දේ තමයි කෙටි කාලයක් තුල මෙන්න මේ පර්යේෂණ සිද්ධ කිරීම. එතකොට ගෙවතු මෑ ශාකයට අන්නේ හැකියාව සුවිශේෂීතාවයේ තිබ්බා. ඒ තමයි කෙටි කාලයක් ඇතුළත එයාගේ ජීවන කාලය සම්පූර්ණ වීම. ඒක එකක්. ඊළඟට මේ ගෙවතු මෑ ශාකය ගත්තාම මෙයාගේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ තිබ්බා. මොකද්ද මේ පරස්පර ලක්ෂණ කියන්නේ? පරස්පර ලක්ෂණ කියලා කියන්නේ ළමයි සමහර උස ශාක තියෙනවා මිටි ශාක තියෙනවා. අන්න පරස්පරයිනේ. උස මිටි පරස්පරයි. නේද? ඊට පස්සේ මේ මෑ ශාකයේ බීජවල මෙයා බැලුවා හැඩය දිහා. සමහර බීජ රවුම්, සමහර බීජ ඇකිලිලා ගිහිල්ලා තියෙන්නේ. හරිද? අන්න පරස්පර. සමහර බීජ රවුම්, සමහර ඒවා ඇකිලිලා තියෙන්නේ. හරිද? සමහර ශාක උසයි, සමහර ශාක මිටි. අන්න පරස්පර ලක්ෂණ. අන්න ඒ වගේ පරස්පර ලක්ෂණ මේ ගෙවතු මෑ ශාකය තුල පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම තිබ්බා. උස ශාක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වුණා. හරිද? උස ශාක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වුණා. මිටි ශාක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වුණා. හරිද? ඊට පස්සේ රවුම් බීජ තියෙන ශාක වෙනම හඳුනා ගන්න පුළුවන් වුණා. ඇකුළුණු බීජ තියෙන ශාක වෙනම හඳුනා ගන්න පුළුවන් වුණා. හරිද? අන්න ඒ වගේ පරස්පර ලක්ෂණ මේ ගෙවතු මෑ ශාකයේ සතුව තිබ්බා. ඒකත් වැදගත් වුණා මෙයාගේ මේ පර්යේෂණ සඳහා. හරි, අපි බලමු ඉස්සරහට කොහොමද මේ පරස්පර ලක්ෂණ මේකට සෙට් වෙන්නේ කියලා. ඉස්සරහට ඒක කතා කරමු. එතකොට ඒකත් ඔන්න මේ ශාකයේ සතුව තියෙන එක්තරා සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට තවත් මේ ශාකයේ සතුව තිබ්බ ලක්ෂණයක් තමයි මෙයාලා ස්වභාවිකව ස්වපරාගණය කරනවා. අමුතු වචනයක් ස්වපරාගණය. මොකක්ද? self fertilization කියලා අපි කියනවා. ස්වපරාගණය. මොකද්ද මේ ළමයි ස්වපරාගණය කියලා කියන්නේ? ස්වපරාගණය කියලා කියන්නේ ළමයි යම් ශාකයක හටගන්න පුෂ්පයක්. හරි? යම් ශාකයක මේ විදිහට පුෂ්පයක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ විදිහට හටගන්න පුෂ්පයක ඔයාලා දන්නවා මේකේ මේ විදිහට රේණු හරිද? ඔහොම පිහිටලා තියෙනවා. හරි? සමහර ඒවා වගේ නම් එක රේණුවක් තියෙනවා. සමහර ඒවා වගේ නම් රේණු කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට ස්වපරාගණය කියලා කියන්නේ 10 වසරේ කට්ටියට නම් චුට්ටක් දැන් මේ කොටස කරලා නැති නිසා පොඩ්ඩක් අවුල් යයි. හරි එච්චර හිතන්න එපා. මේක ඉස්සරහට තියෙනවා වෙනම කතා කරන්න. 11 වසරේ කට්ටියටත් මම මේ කොටස නම් කරලා නැහැ. නමුත් ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩමේ පොඩි හරියක් කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිසා සම්බන්ධ කොටස කරලා තියෙනවා. ශාකයේ සම්බන්ධ කොටස තව චුට්ටක් තියෙනවා කතා කරන්න. හරි. ස්වපරාගණය කියලා කියන්නේ ළමයි මෙන්න මේ ශාකවල තියෙන ජන්මානුසෛල හරිද මේ පුෂ්පවල හටගන්න ජන්මානුසෛල ඒ පුෂ්පයේම කලංකය මත තැන්පත් වෙනවා. හරිද? ඒ පුෂ්පයේම කලංකය මත තැන්පත් වෙනවා. පරාග තියෙනවා ඒ මේ පුෂ්පය සතුව තියෙන පරාග ඒකෙම ඒ පුෂ්පයේම තැන්පත් වෙනවා. හරිද? ඒ පුෂ්පයේම තැන්පත් වෙනවා. අන්න ඒ වගේ වට තමයි අපි කියන්නේ ස්වපරාගණය. පරපරාගණය කියලා කියන්නේ හරිද? මෙන්න මේ පුෂ්පයට යාබදව තව පුෂ්පයක් හටගෙන තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? මේ පුෂ්පයට යාබදව මෙහෙම තව පුෂ්පයක් හටගෙන තියෙනවා කියලා හිතන්නකෝ. මේ පුෂ්පයේ තියෙන පරාග ගිහිල්ලා මේකේ තැන්පත් වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ පරපරාගණය කියලා. හරිද? මෙයා ස්වපරාගණය කියලා කියන්නේ මොකද්ද? යම් පුෂ්පයක තියෙන පරාග ඒ පුෂ්පයේම තැන්පත් වෙනවා. හරිද? ඒ පුෂ්පයේම තැන්පත් වෙනවා. ඒකට අපි කියනවා ස්වපරාගණය කියලා. ඊට පස්සේ පරපරාගණය කියලා කියන්නේ යම් පුෂ්පයක හටගත්ත පරාග ඒ විශේෂයේ වෙනත් පුෂ්පයක තැන්පත් වෙනවා. හරිද? ඒ විශේෂයේම වෙනත් කෙනෙක්. හරිද? එතකොට මේ පරපරාගණය සඳහා දායක වෙනවා කෘමි සතුන්. මීමැස්සෝ එහෙම මෙන්න මේ මල්වල තියෙන අර රොන් උරා බීම සඳහා ඇවිල්ලා මේ පුෂ්ප මත වහනවා. එතකොට එයාලගේ පාදවල පියාපත්වල මේ පරාග තැවරෙනවා. ඊට පස්සේ එයාලා පියාඹලා ගිහිල්ලා යාබදේකේ වහනවා. අන්න මේ ශාකයේ තිබ්බ පරාග මේකේ ගිහින් තැන්පත් වුණා. එතකොට ඒක කෘමි සතුන් හරහා සිද්ධ වෙන්න පුළුවන්
සුළඟ මගින් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය කියන සාධක හරහා මේවා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට එක් පුෂ්පයක තියෙන පරාග වෙනත් පුෂ්පයක තැන්පත් වෙන එකට අපි කියන පරපරාගණය කියලා. ස්වපරාගණය කියලා කියන්නේ යම් පුෂ්පයක හටගත් පරාග ඒකෙම තැන්පත් වෙන එක. එතකොට මෙන්න මේ ගෙවතු මේශාකයේ ඔය දෙකම හඳුනා ගන්න පුළුවන් වුණා. හරිද? ඔය දෙකම තිබ්බා. ස්වපරාගණයක් තිබ්බා, පරපරාගණයක් තිබ්බා. අන්න ඒක වැදගත් වුණා මෙයාට. ඉස්සරහට බලමු කොහොමද ඒක වැදගත් වෙන්නේ කියලා. හරි. එතකොට ඔන්න කියනවා එතකොට ඔන්න දැන් කරුණු කිහිපයක් කියලා දුන්නා මම. එකක් කීවා මෙයාලගේ ජීවන කාලය කෙටිවීම නිසා පරම්පරා කිහිපයක ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් කියලා. හරිද? ඊට පස්සේ කීවා මෙයාලගේ පරස්පර ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ස්වපරාගණය සහ පරපරාගණය ගැන කියලා දුන්නා. ඊළඟට මේ ගිවතු මේශාකය පහසුවෙන් වගා කරගන්න පුළුවන්. හරි? පහසුවෙන් වගා කරගන්න පුළුවන්. දැන් හිතන්න මේ ග්‍රෙගර් මෙන්ඩල් හිටියේ ලංකාවේ කියලා හිතන්නකෝ. හරි? ලංකාවේ අපි හිතමුකෝ අර මීගලෑවේ හිටියේ. හිතමු නිකන්. දැන් මෙයා මේක පරීක්ෂණය කරන්න යනවා ඇපල් ශාකය යොදාගෙන. වගා කරන්න පුළුවන්ද මේ? බෑ. එහෙනම් මේ වගා කරන්න පහසු වීමත් මෙයාට වැදගත් වුණා. හරිද? මේ ගෙවතු මේශාකය වගා කරගන්න පහසුයි. හරිද? එහෙනම් අන්න ඒකත් මෙයා පදනම් කරගත්තා මේ පරම්පරාව අතර මේ ලක්ෂණ හුවමාරු වෙන එක අධ්‍යයනය කරන්න. හරි. ඊට පස්සේ ඊළඟ එක ශාක මුහුම් කරන්න ලේසි. අලුත් වචන ගොඩක් තියෙනවා ළමයි මේ පාඩමේ. මුහුම් කරන්න ලේසි. මුහුම් කරනවා කියලා කියන්නේ මොකක්ද? මුහුම් කරනවා කියලා කියන්නේ ළමයි දෙන්නෙක් එකතු කරනවා වගේ අදහසක්. හරිද? දෙන්නෙක් එකතු කරනවා. දැන් හිතන්නකෝ පුරුෂ සත්වයකුයි ස්ත්‍රී සත්වයකුයි ඉන්නවා. දෙන්න එකතු වෙනවා. හරිද? දෙන්න ලිංගික ක්‍රියාවලියක් මගින් එකතු වෙනවා. අන්න ඒ වගේ එකට තමයි මුහුම් කරනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේ ශාකයක් අන්න ඒ විදිහට මුහුම් කරන්න ලේසි. හරිද? දැන් අපි ජීවීන් තුල දකිනවනේ, සතුන් තුල දකිනවනේ පුරුෂ ලිංග සතුන් සහ ස්ත්‍රී ලිංග සතුන් දෙකොල්ල ආකර්ෂණය සිද්ධ වෙලා ඊට පස්සේ යාළගේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙලා ඊළඟ ජීවී පරම්පරාව බිහි වෙනවා. හරිද? එතකොට අන්න ඒකට තමයි අපි මුහුමක් කියලා කියන්නේ. හරිද? මේ පාඩමේදී අපි ඒකට කියන්නේ ප්‍රජනන ක්‍රියාවලියට අර ජීවීන් දෙදෙනෙක් එකතු වෙලා ඊළඟ දරු පරම්පරාව බිහි කරන එකට අපි කියන්නේ මේ පාඩමේදී මුහුම කියලා. හරිද? අපි මේකෙදි කියන්නේ මුහුමක් ඒක කියලා. දැන් අපි ජීවය අඛණ්ඩතාවය කියන පාඩමේදී ඔකට කිය ප්‍රජනන ක්‍රියාවලිය ජීවය අඛණ්ඩතාවය. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම කියන එක. හැබැයි අපි ප්‍රවේණියේදී ඔයකට අලුත් වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි මුහුම. දෙකම එකයි. හරිද? දෙකෙන්ම කියන්නේ මව් පාර්ශවයේ ජීවීන් එකතු වෙලා ඊට පස්සේ දරු පරම්පරාව බිහි කිරීම. එතකොට මෙන්න මේ ශාක මේ ගෙවතු මේ ශාකය මුහුම් කිරීමට ලේසි. ඒ කියන්නේ අන්න ඒ විදිහට එකතු කිරීමට ලේසි. හරි. එහෙනම් ඔන්න ඔය කියන හේතු තමයි පදනම් වුණේ මේ ග්‍රෙගර් මෙන්ඩල්ට මේ ගෙවතු මේ ශාකය මේ සාධක සෙවීම සඳහා ලක්ෂණ සෙවීම සඳහා යොදා ගන්න. හරි. එහෙනම් අපි ලියමු ඒ ටික. ඔය ටික ලියලා අද නවත්තමු. හරි. ලියන්න පළවෙනි එක තුන්වෙනි පිටුවේ පළවෙනි හිස්තැනේ. ලියන්න පළවෙනි එක පහසුවෙන් වගා කළ හැකි ශාකයක් වීම. 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 හරි. පහසුවෙන් වගා කළ හැකි ශාකයක් වීම. ශාකයක් වීම. ඊට පස්සේ දෙවෙනි එක ඉතා කෙටි කාලයකින් ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි වීම. ඵලදාව ලබාගත හැකි වීම. ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි වීම. ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි වීම. ඵලදාව ලබාගත හැකි වීම. හරිද? ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි වීම.
හරි ඊට පස්සේ ඊළඟට ඊළඟ එක පහසුවෙන් හඳුනාගත හැකි 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 පරස්පර ලක්ෂණ යුගල තිබීම පරස්පර ලක්ෂණ යුගල් තිබීම පරස්පර ලක්ෂණ යුගල් තිබීම පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල් තිබීම තිබීම හරි වරහන් ඇතුළේ ලියන්න වරහන් ඇතුළේ ලියන්න උසශාක මිටිශාක උසශාක මිටිශාක ඒ විදිහට හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ උසශාක මිටිශාක උසශාක මිටිශාක හරිද ඊළඟට වර තව එකක් අපි ලියමු වරහන් ඇතුළේම ලියන්න කහ පැහැති බීජ කොළ පැහැති බීජ පරස්පර ලක්ෂණ කහ පැහැති බීජ කොළ පැහැති බීජ 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 හරි කහ පැහැති බීජ කොළ පැහැති බීජ ඊළඟට ඊළඟ ලක්ෂණය ලියමු වරහන් වහන්න ඊට පස්සේ ඊළඟ එක ලියමු හේතුව ඊළඟ හේතුව ලියන්න ස්වභාවිකව ස්වපරාගණය සිදුවීම හා ස්වභාවිකව ස්වපරාගණය සිදුවීම හා ස්වභාවිකව ස්වපරාගණය සිදුවීම හා ස්වපරාගණය සිදුවීම හා ස්වපරාගණය සිදුවීම හා අවශ්‍ය වූ විට පරපරාගණය සිදු කළ හැකි වීම අවශ්‍ය වූ විට පරපරාගණය සිදු කළ හැකි වීම අවශ්‍ය වූ විට පරපරාගණය සිදු කළ හැකි වීම පරපරාගණය සිදු කළ හැකි වීම අවශ්‍ය වූ විට පරපරාගණය සිදු කළ හැකි වීම සිදු කළ හැකි වීම හරිද පරපරාගණය සිදු කළ හැකි වීම ඊට පස්සේ ඊළඟ ලක්ෂණය ශාක මුහුම් කිරීමෙන් 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 පරම්පරාව දිගින් දිගටම පවත්වා ගැනීමට හැකිවීම ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගින් දිගටම පවත්වා ගත හැකිවීම නැත්තම් පරම්පරාව දිගටම පවත්වා ගත හැකිවීම ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම පවත්වා ගත හැකිවීම පවත්වා ගත හැකිවීම පවත්වා ගත හැකිවීම පවත්වා ගත හැකිවීම හරි ඊට පස්සේ අන්තිම එක ලියන්න අන්තිම එක
නුමුහුම් ශාක ලබාගත හැකි වීම. ළමයි නුමුහුම් ශාක කියන්නේ මොකක්ද කියන එක නුමුහුම් පෙළ කියලා වචනයක් තියෙනවා. ඒක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. නුමුහුම් කියන එකේ තේරුම මොකක්ද කියලා. නුමුහුම් ශාක ලබාගත හැකි වීම. නුමුහුම් ශාක ලබාගත හැකි වීම. නුමුහුම් ශාක ලබාගත හැකි වීම. ශාක ලබාගත හැකි වීම. වරහන් ඇතුලේ ලියන්න. වරහන් ඇතුලේ පරම්පරා ගණනාවක් පුරාවටම 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 තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. මම ඒක ඊළඟ දවසේ කියලා දෙන්නම් ළමයි. නුමුහුම් කියන්නේ මොකක්ද කියලා ඔය ප්‍රවේණි විද්‍යාවේ භාවිතා වෙන නාමාවලිය මම ඔයාලට වෙනමම කියලා දෙනවා. ඔය ටියුට් එකේ පල්ලෙහාම බලන්නකො ඊළඟ මාතෘකාව ප්‍රවේණි විද්‍යාවේදී භාවිතා වන විශේෂ නාමයක්. එතන බලන්න පළවෙනි එකම තියෙනවා නුමුහුම් පෙළ කියලා. හරි. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඒක අපි අල්ලගමු. දැනට ඕක කොහොමම ලියාගෙන යන්න. පල්ලෙහා ඊළඟ දවසේ මම ඕක කියලා දෙනවා. තියෙන්නේ පල්ලෙහා නුමුහුම් පෙළ කියලා. ඒක කියන්නම්. හරි. ලියා ගන්න බැරි වුණා නම් වරහන් ඇතුලේ ලියා ගන්න ඕන පරම්පරා ගණනාවක් පුරාවටම තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් එහෙනම් අද අපි නවත්තමු. හරිද? දැන් ටිකක් රැ වෙලානේ තියෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් නිදා ගන්න ටයිම් එක වෙන්න ඇති මේක. හරි. මේ අහගන්නකො චුට්ටක්. හරි අපි අද දවසේදී මෙතනින් නවත්තමු. හොඳයි. එහෙනම් මම මෙතනින් නවත්තනවා.